9 තිරස් බිමට h උසකින් පිහිටි ස්ථානයක සිට. හරි. ඔන්න තිරස් බිමක් තියෙනවා. තිරස් බිමට h උසකින් පිහිටි ස්ථානයක්. මෙතන ඉඳන් තිරසට θ කෝණයෙන් ආනතව. තිරසට θ කෝණයෙන් ආනතව වස්තුවක් ප්‍රක්ෂේප කරන වර්ගමූල 2g ප්‍රවේගයෙන්. හරි. මේක යන උපරිම දුරක් ගැන අහන්නේ උපරිම පරාසය. සාමාන්‍යයෙන් අපි දන්නවා අර පූර්ණ ප්‍රක්ෂිප්තයක් කියලා කියන්නේ මොකද්ද? පූර්ණ ප්‍රක්ෂිප්තයක්. පූර්ණ ප්‍රක්ෂිප්තයක් කියන්නේ ওই වගේ එකක්. අපි ගිය සතියේ අදුබු ගණන් හැදුවේ පූර්ණ ප්‍රක්ෂිප්ත සම්බන්ධව. මේ වගේ සම්පූර්ණ පරාවලයම සම්පූර්ණ කරපු ඒවා. දැන් අද හදන ගණන් වල මෙහෙම නෑ ප්‍රක්ෂිප්ත කොටසක් විතරයි තියෙන්නේ. හරි? ගණන් වලදී බලමු. දැන් මේ ගානේ ආරම්භය අංශු මෙතනින් ගමන පටන් ගන්නෙ. මේක යෙදෙන පාර චලිත යෙදෙන පාර මේ වගේ. මේක පූර්ණ ප්‍රක්ෂිප්තයක් නෙමෙයි. ඒක අංකිකටම තීරණය කරන්නේ. පූර්ණ ප්‍රක්ෂිප්තයක නම් අර මම කලින් යන්ද වගේ මේ වගේ ප්‍රක්ෂිප්තයක නම් තිරස් පරාසය උපරිම වෙන්නේ ප්‍රක්ෂේපණ කෝණය අංශක 45ක් වෙලාවේ නේ ප්‍රක්ෂේපණ කෝණය අංශක 45ක් වෙලාවේ තමයි මේ වගේ පූර්ණ ප්‍රක්ෂිප්තවල තිරස් පරාසය උපරිම වෙන්නේ. හැබැයි මේකේ අංශක 45 දී නෙමෙයි මේ දුර උපරිම වෙන්නේ. හරි ඒක අපි දන්නේ නැහැ. පූර්ණ ප්‍රක්ෂිප්තවල විතරයි කතාව සත්‍ය වෙන්නේ. මේ වගේ තැන් වල ඒ කතාව හරියන්නේ නැහැ. බලමු. එහෙනම් මොකද්ද කරන්නේ? මේකේ අපිට කියනවා මේ ප්‍රශ්නේ වර්ගමූල 2 ජීවයෙන් ප්‍රක්ෂේප කරලා තිරසට θ චලිත පුරාවටම ක්‍රියා කරන්නේ ගුරුත්වජ ත්වරණය. ඒක කොහොමද දන්නේ කනේ? උපරිම පරාසය සොයන්න. උපරිම පරාසය. මෙන්න මේ දුරේ උපරිම අගය. මේ දුර මං හිතන්නම්කෝ x කියලා. ඔන්න x ට එනවනම් එන්න පුළුවන් උපරිම අගය හොයන්න ඕන. x ට එන්න පුළුවන් උපරිම අගය. හරි. ප්‍රක්ෂිප්තයේ ආරම්භක ලක්ෂ්‍ය මෙතන මම කැපිටල් A කියලා දාන්නම්. ප්‍රක්ෂිප්තයේ අවසාන ලක්ෂ්‍ය මෙතන B කියලා දාන්නම්. A සිට B දක්වා චලිතය සලකන්න ඕන. කැපිටල් A සිට කැපිටල් B දක්වා චලිතය. සාමාන්‍යයෙන් අර දැන් මම පටන් ගන්නදී කිව්වා 90%ක්ම ගණන් වල ඕනනේ සමීකරණ x සමාන ut තන භාගයේ t වර්ග. ඒ වල ඉඳන් B ට චලිතය ගැන හිතද්දී A සිට B දක්වා චලිතයේ A සිට B දක්වා චලිතයේ තිරස් විස්ථාපනය මොකද්ද? A සිට B දක්වා චලිත තිරස් විස්ථාපනය x නේ තිරස්ව ගියපු දුර x නේ. A සිට B දක්වා චලිත සිරස් විස්ථාපනය මොකද්ද? ආරම්භය මෙතන. දැන් මෙතන සිරස් විස්ථාපනයේ h දුරක් පහළට. ඉතින් අපිට පුළුවන් A සිට B දක්වා චලිතයට A සිට B දක්වා චලිතයට මම ඉස්සෙල්ලම දාන තිරස්ව s සමාන ut තන භාගයේ t වර්ග. මොකද තිරස් විස්ථාපනය x ආරම්භක ප්‍රවේගය තිරස් සංරචනය වර්ගමූල 2ga cos θ ගතවන කාලය t කියලාම හිතන්න. තිරස් ත්වරණයක් නැහැ නේ. ඒක නිසා භාගයේ t වර්ග ගුණිතය තිරස් දානකොට එන්නේ නැහැ නේ. ඒක හරිනේ. කාලය තනි කරොත් මේ පද ටික එහා පැත්තට බෙදන්න වෙනවා. x බෙදීම වර්ගමූල 2ga අය cos θ කුත් තියෙනවා. x බෙදීම වර්ගමූල 2ga cos θ. හරි. ඔය කාලය හෙව්වේ මොන කාලෙද? A සිට B දක්වා චලිතයට ගතවන කාලය. හරි. ඊට පස්සේ කරන තව එක වැඩක් තියෙනවා. A සිට B දක්වා චලිතයට s සමාන ut තන භාගයේ t වර්ග සිරස්වත් දාන්න පුළුවන්. සිරස්ව පහළට s සමානයි ut තන භාගයේ t වර්ග. ඒකත් දාන්නම්කෝ. සිරස්ව පහළට. සිරස්ව පහළට විස්ථාපනය. මොකද සිරස්ව පහළට විස්ථාපනය? ආරම්භය සහ අවසානය අතර පහළට සිදුවන සිරස් විස්ථාපනය. h නේද? h දුරක් පහළට ගිහිල්ලා සිරස්ව බලද්දි ධන h. ආරම්භක ප්‍රවේගී සිරස් සංරචකය. අපි දාන්නේ පහළට. හරි දිශාව ගැන හොඳට හිතන්න. අපි දාන්නේ සිරස්ව පහළට ප්‍රවේගය. ආරම්භක ප්‍රවේගය මේ පැත්තට තියෙන්නේ. මේ ප්‍රවේගය තිරසට θ කෝණයෙන් ආනත. මේකේ සිරස් සංරචකය සලකද්දී මේකේ සිරස් සංරචකයක් හදන්නේ සිරස් විහලට. වර්ගමූල 2ga sin θ නේ සිරස් විස්ථාපනයේ වර්ගමූල 2ga sin θ. හැබැයි උඩට අපි දාන්නේ පහළට. එන එක ඍණයි. ඍණ වර්ගමූල 2ga sin θ. කාලය t කියලාම ගන්න. ඒ කියන්නේ කාලය t කියලා ගන්න ඕනේ නැහැ. දන්නවනේ ඇත්තටම. මොන කාලෙද මේ ආදේශ වෙන්නේ? A සිට B දක්වා ගතවන කාලය. මේ කාලයම තමයි. ඒ කාලේ කෙලින්ම ආදේශ කරන්නම්කෝ.
x බෙදීම වර්ගමූල 2ga cos θ. ඔහොම වෙනවා. දාන භාගයේ වරක් ත්වරණය සිරස්ව පහළට තියෙන ත්වරණය ධන g වරක් කාලයේ වර්ගය මෙයා උත්තරේ වර්ගය x බෙදීම වර්ගමූල 2ga cos θ ගේ වර්ගය. ඔහොම එකක් එනවා. ඔතෙන්ට එන්න. හරි. දැන් චුට්ටක් සුළු කරගන්නත් ඕන. අදාගෙන යන මාත් එක්කම වර්ගමූල 2ga ට වර්ගමූල 2ga කැපෙනවා. එතකොට එන්නේ h සමානයි ඍණක් තියෙනවා. x අකුරක් තියෙනවා sin θ යට cos θ එකක් තියෙනවා. ඒ කියන්නේ tan θ. ඍණ x tan θ. මෙතන භාගය g අකුරක් තියෙන x වර්ග වුණා x වර්ගය හරය වර්ගමූලේ වර්ග වුණාට පස්සේ 2ga යට තියෙන cos ගේ වර්ගය cos වර්ග θ. හරි. ඔයා උඩ g අකුරට යට g අකුර කැපෙනව නේද? ඒකත් හරි. දැන් ප්‍රතිපලේ h සමානයි ඍණ x tan θ ධන උඩ x වර්ගයක් තියෙනවා යට දෙවරක් දෙක 4යි a අකුරකුත් තියෙනවා x වර්ගය යට 4යි a යට තියෙන cos වර්ග θ මම ලවයට අරගෙන යනවා යට cos වර්ග θ ලවයට ගියාට පස්සේ sec වර්ග වෙනවා බලමු ඇයි එහෙම කරන්නේ කියලා sec වර්ග θ h සමානයි ඍණ x tan θ ධන x වර්ග බෙදීම 4යි a sec වර්ග θ. මට ඕන tan θ ගේ වර්ග සමීකරණයක් හදන්න ඕන. දැන් ඕගොල්ලන්ට මතක ඇති අර පරාවක්‍රයේ සමීකරණය ඊ සතිය අපි කියුවේ ගිය සතියේ පරාවක්‍රයේ සමීකරණය. අර පරාවලේ සමීකරණය. අර හොයපු විදියක් තිබ්බනේ. ඒක චුට්ටක් මතකයක් තියෙනවා නම් අදහසක් එනවා. cos වර්ග sec වර්ග කරේ sec වර්ග වෙනුවට එකදැන tan වර්ග ටික ආදේශ කරන්න පුළුවන්. ඊට පස්සේ tan θ ගේ වර්ග සමීකරණයක් හදන්න පුළුවන්. එතෙන්ට එන්න තමයි හදන්නේ. බලමු. tan θ ගේ වර්ග සමීකරණයක් හදන්න ඕනේ. එතකොට වම් පැත්ත h සමානයි ඍණ x tan θ ධන x වර්ග බෙදීම 4යි sec වර්ග θ වෙනුවට ත්‍රිකෝණමිතිය සූත්‍රය එකදැන tan වර්ග θ. මම මේ පැත්තේ වරහන් ටික ඔක්කොම අරින්න. h සමානයි ඍණ x tan θ ධන x වර්ග බෙදීම 4යි වරක් 1 x වර්ග බෙදීම 4යි x වර්ග බෙදීම 4යි වරක් tan වර්ග θ x වර්ග බෙදීම 4යි tan වර්ගයේ θ. කොහොම එකක් එනවා. tan θ ගේ වර්ග සමීකරණය හදන්නකෝ. tan වර්ග පදයයි tan පදයයි tan නැති පදයයි. ඒ කියන්නේ නියත පදයක්. බලන්න tan වර්ග පදේ මේක. ඒ පදේ ඉස්සරහට ගන්න. දකුණු පැත්තේම හදමු ඕක. මේ පදේ ඉස්සරින්ම ලියන්න. x වර්ග බෙදීම 4යි tan වර්ග θ. tan θ පද ඍණ x tan θ. tan θ නැති පද. මෙතන එකක් තියෙනවා මේ පැත්තේ h අකුරක් තියෙනවා. මේක මේ පැත්තට ගේමු. එක පැත්තක් බිඳුවක් වෙන්න ඕනේ. වර්ග සමීකරණයක සම්මත ස්වරූපය ඒකනේ. එතකොට මෙතන x වර්ගයට 4යි h අකුරේ එහා පැත්තට බැන්නොත් ඒක ඍණ h වෙනවා. ඔන්න යාපු සමීකරණය. මේ ආවේ tan θ ගේ වර්ග සමීකරණය. හරි? tan θ ගේ වර්ග සමීකරණය. දැන් මේ ගණන් ටික හදනකොට ඕගොල්ලෝ try කරන්න ඕන තනියම හදන්න එකට වඩා හදන මොහොතේ මාත් එක්කම හදලා ගාන හොඳට තේරුම් ගන්න. හරි? සුළු කිරීම තමයි තියෙන්නේ. සුළු කිරීම. මේ ආවේ tan θ ගේ වර්ග සමීකරණය. tan වර්ග පදයක් තියෙනවා tan පදයක් තියෙනවා tan නැති නියත පදයක් තියෙනවා. හරි? ප්‍රශ්නේ මොකද්ද කියන්නේ? ප්‍රශ්නේ කියන්නේ θ වල විවිධ අගය සඳහා ලබාගත හැකි උපරිම පරාසය.
थीटा වල විවිධකයේ සඳහා ලබාගත හැකි උපරිම පරාසය. දැන් මේ tan θ ගේ වර්ග සමීකරණේ ඊට තාත්වික වෙන්න එපා. ওই විදියට ප්‍රක්ෂිප්තයක් පවතින්න නම් ඔය වගේ පාරක යන්න නම් ප්‍රක්ෂේපණ කෝණයක් පවතින්න ඕන. ප්‍රක්ෂේපණ කෝණේ තාත්වික වෙන්න ඕන. ඊට තාත්වික වෙනකොට ඊටගේ tan අගය ගත්තොත් tan θ තාත්වික වෙනවා. ඊට තාත්වික නම් tan θ තාත්විකයි. tan θ කියන්නේ මේ වර්ග සමීකරණේ විචල්‍යය. ඔයගොල්ලෝ මතක් කරගන්න PO වල x වර්ග ධන bx ධන c සමානයි බිඳුව වර්ග සමීකරණේ x තාත්වික වුණොත් විවේචකය මොකද වෙන්නේ? විවේචකයේ ධන හෝ බිඳුවක් වෙනවනේ නේ. විශාල හෝ සමානයි බිඳුව. ඉතින් මෙතන දැන් x වෙනුවට තියෙන tan θ. tan θ ගේ වර්ග සමීකරණයක් θ තාත්විකයි tan θ තාත්විකයි. එහෙනම් මේ වර්ග සමීකරණේ විවේචකය ධන හෝ බිඳුවක් වෙන්න ඕන. මේක ගත්තට පස්සේ මෙහිම ලියන්න. මෙය tan θ හි වර්ග සමීකරණයකි. මේ tan θ හි වර්ග සමීකරණයකි. මෙහි θ තාත්වික බැවින් tan θ ද තාත්වික විය යුතුය. θ තාත්වික බැවින් tan θ ද තාත්වික විය යුතුය. θ තාත්වික බැවින් tan θ ද තාත්වික විය යුතුය. හරි. එහෙනම් ඊට පස්සේ යටි ලියන්න එම නිසා b වර්ග ඍණ 4ac විශාල හෝ සමාන බිඳුව විය යුතුය. b වර්ග ඍණ 4ac විශාල හෝ සමාන බිඳුව විය යුතුය. දැන් ඔබට ආදේශ කරන්න ඕන. මොකද්ද b? මැද පදයේ සංගුණක ඍණ x a වර්ග පදයේ සංගුණක x වර්ගයට 4a c tan නැති නියත පද ටික x වර්ගයට 4a ඍණ h b වර්ග ඍණ 4ac b ඍණ x ඍණ x ගේ වර්ගය ඍණ 4i a වර්ග පදයේ සංගුණකේ x වර්ගයට 4i a c නියත පදය x වර්ගයට 4i a ඍණ h හරිනේ x වර්ගයට 4i ඍණ h ඕක විශාල හෝ සමාන බිඳුව. ඊට දැන් මදි නිසා පහලින් කිව්වේ. දැන් මේ ඒ අකුරට අර යට අකුර පටල ගන්න මේ මොකද්ද? මේ අර සූත්‍රයෙන් එන අකුර. විවේචකයේ සංකේතය b වර්ග 4ac. මේ ඒ අකුර මේ ගානේ තියෙන ඒ අකුර. හරි? සිම්පල් a කියන්නේ වර්ග පදයේ සංගුණකය. මේ ගානට අවකලනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. හරි ප්‍රශ්නයක් අහලා දිනනවා අවකලනය අවශ්‍යද කියලා. අවකලනය නැතුව ගාන හදන්න තමයි පුළුවන් තරම් බලන්න ඇප්ලයි කරලා ගන්න හදන්න. බැරි වුණොත් තමයි අවකලනයකට යන්නේ. අවකලනය නැතුවයි මම ගාන හදන්න හදන්නේ. බලමුකෝ. දැන් මේ ටික කාටවත් මම හිතන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද කරේ තිරස්ව ගත්තා ඒ දෙක විසඳලා මෙතෙන්ට ආව tan θ ගේ වර්ග සමීකරණයක් කිව්වා. ඒකේ විවේචකය ධන හෝ බිඳුවට සමාන කරගත්තා. තාම එච්චරයි. හරි. මේක තා චුට්ටක් සුළු කරගත්තොත්. මම මේ ටික මකන්නම් බලමුකෝ කවුරු ඍණ x ගේ වර්ගය ඍණ වර්ග වුණාම ධනයිනේ x වර්ග ඍණ මෙතන මේ 4ට 4 කපන්න පුළුවන් නේ 4 කැපිලා යනවා දැනට ප්‍රතිඵලය ඍණ x වර්ගයට a වරක් x වර්ගයට 4i මොකද්ද තේරුම මෙතන x වර්ගයට a වරක් x වර්ගයට 4i වරහන් ඇරියට පස්සේ x ගේ 4 බෙදීම 4i වර්ගය නේද ඊට පස්සේ ඍණ x වර්ගයට a වරක් ඍණ h ඍණ වරක් ඍණ ධන x වර්ග a යට වරක් h x වර්ගයේ වරක් h x වර්ගයට a වරක් h හරිනේ විශාල හෝ සමාන බිඳුව කවුරු බලන්න දැන් මේ පේලියටම පොදු පද නැද්ද
ඊළඟ පොදු පද අතරත් අපිට අවශ්‍ය නම් පොදු පදයක් කියලා ගන්න තිබ්බා. පද 3යි පද 3ටම x වර්ගයක් පොදුයි. මම ගන්න x වර්ගයක් වරහනකින් එළියට. එතකොට මෙතන ඍණ 1යි ධන 1යි ඍණ x වර්ග යට 4යි a වර්ග මෙතන ධන h බෙදීම a විශාල හෝ සමාන බිඳුවයි. x කියන්නේ දිගක්. ඔය දිග වර්ග වුණාට පස්සේ කවදාවත් ඔක ඍණ වෙන්න බෑ. නේ? දිගක් වර්ග වුණාට පස්සේ ඒක ඍණ වෙන්න බෑ. ඒක නිසා මේ x වර්ග අපිට අසමානතාවයෙන් නොසලකා හරින්න පුළුවන්. මතකයිද? වර්ග පදයක් ආව නොසලකා හරින්න පුළුවන් ධනයි ස්ථිරෝ. ඉතුරු ටිකට විතරක් බලමු. මේකේ මේ පොදු හරයක් ගත්තොත් නැත්නම් පොදු හරයක් අවශ්‍ය වෙන්නේ නැහැ. කොහොම හරි දැනට ප්‍රතිඵලය දිහා බලමුකෝ. 1 ඍණ x වර්ගයට 4a වර්ග. මෙහෙම කරන්න. දැන් x වර්ගෙත් කැපිලා ගියානේ බිඳුවට. 1 ධන h බෙදීම a. මේ ඍණ x වර්ගයට 4a වර්ගේ මම එහා පැත්තට දාන්නම්. ඒතකොට ඒක ධන කරගන්න පුළුවන්. x වර්ගයට 4a ගේ වර්ගය. මෙතන පොදු හරය ගත්තොත් a. එතකොට මේක a ධන h හරි x වර්ගයට 4යි a වර්ගය. දෙපැත්තේ a ට එක එකක් කැපුණා. මේ 4යි හරහට ගුණ වුණා. 4යි a වරක් a ධන h කුඩා හෝ සමාන x වර්ගය. මාත්‍රිකම හදාගෙනම සාමාන්‍ය දේවල් තියෙන්නේ. හරි වම් පැත්තේ පොදු හරයක් කරගෙන එක යකුරක් කපලා ඉතුරු 4යි හරහට ගුණ කරා. කොහොම එකක් ආවේ. මම මේ හොයන්නේ මොකද්ද? තිරස්පරාසයට එන්න පුළුවන් උපරිමගේ හොයන්නේ. තිරස්පරාසය කියන්නේ x. x ට එන්න පුළුවන් උපරිමගේ මේ හොයන්නේ. x ට එන්න පුළුවන් උපරිමගේ. x ට එන්න පුළුවන් උපරිමගේ මේ හොයන්නේ. එතන දෙපැත්තම වර්ගමූල ගන්නවා. දෙපසම මූල ගත් විට වම් පැත්තේ 4 ඉලක්කමේ මූලේ 2යිනේ. 2 ඉතුරු වෙන්නේ a වරක් a ධන h ට විතරක් වර්ගමූල ඉතුරු පද ටිකට. මේ පැත්ත x වර්ගමූල x ඔහොම එකක් කියනවා. ඔන්න ඔක දිහා හොඳට බලන්නකෝ. x කියන එක දෙවරක් වර්ගමූලයේ ඇතුලේ a වරක් a ධන h ට වඩා කුඩා හෝ සමානයි. මොකද තීරණය කරන්න පුළුවන්. x ගේ අගය එක්ක මේකට සමානයි. නැත්නම් ඒකට වඩා කුඩායි. මට ඕන x ට එන්න පුළුවන් උපරිම අගය. හරි? සරල උදාහරණකින් පැහැදිලි කරගමුකෝ. x කියන එක 10ට වඩා කුඩා හෝ සමානයි. x ගේ උපරිම අගය මොකක්ද? x ට ගන්න පුළුවන් 10ට වඩා අඩු අගයක්. හැබැයි 10 ඉලක්කම ගන්නත් පුළුවන්. x ට එන්න පුළුවන් උපරිම අගය මොකද්ද? 10යිනේ. එනේ ඒ වගේ. මේක දිහා බලලා කියනකොට x ට එන්න පුළුවන් උපරිම අගය මොකද්ද? x ට එන්න පුළුවන් උපරිම අගය x සමානයි මේක. නේ? එහෙනම් මේක දිහා බලලා කියන්න පුළුවන්. එම නිසා x උපරිම සමානයි දෙවරක් වර්ගමූල ඇතුලේ a වරක් a ධන h. ඔන්න x ගේ උපරිම අගය. හරි? අරකට වඩා කුඩා හෝ සමාන නම් x ගේ උපරිම අගය වෙන්නේ ඔය දීපු වගේම වෙන්න ඕන. ඔක තමයි x ගේ උපරිම අගය. ඉවර නෑ වැඩේ. තව තියෙනවා. හොඳට හිතමු. ගණිත ප්‍රශ්නයක් අහලා මේ වෙලාවේ ප්‍රක්ෂේපණ කෝණය මොකක්ද කියලා අහනවා. මෙම උපරිම පරාසයට අනුරූප ප්‍රක්ෂේපණ කෝණය t ට සමානයි tan inverse a බෙදී මේ ධන h මගින් ලැබෙන බව පෙන්වන්න. මෙම උපරිම අවස්ථාවට දාලා ප්‍රක්ෂේපණ කෝණය. චුට්ටක් මේක දිහා බලමුකෝ. මේ x උපරිම ගත්තේ අසමානතාවේ කුඩා හෝ සමාන කියන එකෙන් සමාන අවස්ථාවනේ ගත්තේ. අසමානතාවේ සමාන අවස්ථාව ගත්තේ. මෙතන ඒක පැහැදිලි. ඒක අවුලක් නැහැනේ. අසමානතාවේ සමාන අවස්ථාව ගත්තේ. සමාන අවස්ථාවෙන් තමයි උපරිම අවස්ථාව ආවේ. x ගේ උපරිම. x උපරිම වෙලාවේ මේ අසමානතාවය අපි සමාන අවස්ථාව අරන් තියෙන්නේ. ඒ කියන්නේ b වර්ග ඍණ 4ac විශාල හෝ සමානයි බිඳුවට අපි ගත්තේ. හැබැයි x උපරිම වෙලාවේ b වර්ග ර්ණ 4ac සමානයි බිඳුවක් වෙලා. ඇයි එහෙම කියන්නේ? මේ අසමානතාව එන්න පටන් ගත්තේ අර විවේචකයේ තියෙන තැන ඉන්නේ. විවේචකේ. අපි ගාන පටන් ගත්තේ b වර්ග ර්ණ 4ac විශාල හෝ සමානයි බිඳුව. එහෙමනේ අසමානතාව ආවේ. හැබැයි x උපරිම අවස්ථාව ගත්තේ සමාන අවස්ථාවේ. ඒ කියන්නේ විවේචකයේ පැත්තට ගියොත් ආපස්සට ගාන බලාගෙන ගියොත් b වර්ග ර්ණ 4ac
b වර්ග ඍණ 4යි ac විශාල හෝ සමාන බිඳුව කියපු තැන මෙන්න මේ සමාන අවස්ථාවෙන් තමයි x ගේ උපරිමගේ ඇවිල්ලා තියෙන්නේ නේ සමාන අවස්ථාවෙන් තමයි x ගේ උපරිමගේ ඇවිල්ලා තියෙන්නේ එහෙනම් x උපරිම වෙලාවේ අර tan θ ගේ වර්ග සමීකරණේ b වර්ග ඍණ 4යි ac බිඳුවට සමානයි b වර්ග ඍණ 4යි ac බිඳුවට සමානයි මම දැන් පැහැදිලි වැඩේ හරි ඇයි එහෙම කියන්නේ අසමානතාවේ සමාන අවස්ථාවෙන් තමයි x උපරිමගේ ඇවිල්ලා තියෙන්නේ. ඒකයි එහෙම කියන්නේ. මේ වෙලාවේ b වර්ග 4ac බිඳුවට සමානයි. පැහැදිලිනේ? හරි. දැන් මේකට යටින් ලියමු පැහැදිලිව. මාත් එක්කම ලියමු. මේ විට b වර්ග 4ac සමානයි බිඳුව. අවස්ථාව සලකා ඇත මේ විට b වර්ග ඍණ 4ac සමානයි බිඳුව අවස්ථාව සලකා ඇත b වර්ග ඍණ 4ac සමානයි බිඳුව අවස්ථාව සලකා ඇත b වර්ග ඍණ 4ac සමානයි බිඳුව අවස්ථාව සලකා ඇත හරි දැන් මම යනවා ආයෙ අර ගානේ මැද හරියට අපි tan θ ගේ වර්ග සමීකරණයක් ගත්තා tan θ ට ගත්ත වර්ග සමීකරණේ tan θ ගේ අගය හොයන්න ඕනේ. බලමු මොකද ප්‍රශ්නේ අහන්නේ tan θ නේ. tan ඉන්වර්ස් වලින් ඉදින් θ පොඩි. tan θ ට ආපු වර්ග සමීකරණය මෙහෙමනේ තියෙන්නේ. x වර්ගයට 4යි a tan වර්ග θ ඍණ x tan θ ධන x වර්ගයේ බෙදීම 4යි a ඍණ h සමානයි බිඳුව. ඔබනේ අපිට ආපු වර්ග සමීකරණේ. ඔය වර්ග සමීකරණේ tan θ හොයන්න ඕන මට. tan θ සාමාන්‍ය වර්ග සමීකරණයකදී මූල හොයන්නේ එකපාරටම හොයනකොට හිතින් ගන්න පුළුවන් ලේසි නං. එහෙම නැත්නම් මොකද කරන්නේ? එක්ක විවේචකයේ අර සූත්‍රය උදව් කරගෙන ඍණ b ධන හෝ ඍණ වර්ගමූල b වර්ග 4ac බෙදීම දෙකයි නැත්නම් වර්ගපූර්ණේ. වර්ගපූර්ණේ කරන්න නම් වැඩක් නෑ මෙතන. අපි සූත්‍රයට ආදේශ කරමු. b වර්ග 4ac බෙදීම 2a. tan θ මට හොයන්න ඕන. වර්ග සමීකරණ ඇසුරින් tan θ හොයන්න ඕන. හරි. මේක දිහා හොඳට බලමු. මේකේ විවේචනය කීයද? දැන් අපි මොන වෙලාවෙ tan θ හොයන්න යන්නේ? x උපරිම විට. x උපරිම වෙලාවේ b වර්ග ඍණ 4ac බිඳුවයි. මෙන්න x උපරිම වෙලාවේ b වර්ග ඍණ 4ac බිඳුවයි. එහෙනම් x උපරිම වෙලාවේ tan θ හොයනවා නම් මේ වර්ගමූල පදේ බිඳුවක් වෙන්න ඕනනේ. මම මෙහෙම කියන්නම්. x උපරිම විට b වර්ග ඍණ 4ac සමානයි බිඳුව නිසා එවිට tan θ සමානයි ඍණ b කියන්නේ ඍණ x මෙතන ඍණක් තියෙනවා ආයි b ට ආදේශ වෙන්නේ ඍණ x හැබැයි දැන් x නිකම් x නෙමෙයි මේ හොයන්නේ x උපරිම වෙලාවේ මෙතන ඇවිල්ලා x කියන එකත් උපරිමයි ඇයි x උපරිම වෙලාවනේ x උපරිමගේ ආදේශ වෙන්න ඕන ඒ කියන්නේ අර උත්තරේ ආදේශ වෙන්න ඕන ඍණ b ධන හෝ ඍණ වර්ගමූල පද ඒක බිඳුවයි කිව්වනේ 2a දෙවරක් වර්ග පදේ සංගුණකේ x වර්ග බෙදීම 4a x වර්ග නිකම් x වර්ග නෙවෙයි x උපරිමගේ වර්ගය බෙදීම 4a කොහොම එකක් කියනවා හරි එතකොට මෙතන එක x පදයකට x උපරිමයකට මෙතන වර්ගයෙන් එකක් කැපුණා මෙතන 2යි 4යි කැපිලා දෙකක් ඉතුරු වෙයි 2යි සිම්පල්ලි 9ට යනවා ඍණ වරක් ඍණ ධන ඍණ වරක් ඍණ ධන tan θ දැනට ප්‍රතිපාදනය tan θ සමානයි 2යි සිම්පල් a 9ට ගියා ඍණ වරක් ඍණ ධන 2යි a උඩ යට තියෙන x උපරිම x උපරිම x ගේ උපරිමගේ ආදේශ කරමු x ගේ උපරිමගේ කීයද x ගේ උපරිමගේ 2යි a බෙදීම x උපරිම සිම්පල් a වරක් a ධන h ගේ මූලය x උපරිම
දෙකයි සිම්පල් a වරක් a ධන h ගේ මූලය. දෙවරක් සිම්පල් a වරක් a ධන h ගේ මූලය. හරිනේ? දෙවරක් වර්ගමූල a ගේ ඇතුළේ a ධන h. ඔබ x ගේ උපරිම ගියාවේ. ඊට පස්සේ දෙකට දෙක කැපෙනවා. දෙකට දෙක කැපුවා. මේ සිම්පල් a යට මූල එකක් තියෙනවා. ඔක කැපුණාට පස්සේ ලවයේ මූල එකක් ඉතුරුයි නේ. යට වෙනම වර්ගමූලය ඇතුලේ a ධන h. අනුපාතයක් මූල පදයක අනුපාතයක්. ඒ නිසා පොදුවේ අනුපාතයක වර්ගමූලයකට වැරද්දක් නැහැ. a බෙදීම a ධන h ගේ වර්ගමූලය. ඔන්න tan θ. මොන වෙලාවෙ tan θද? x උපරිම වෙලාවෙ tan θ. x උපරිම වෙලාවේ tan θ ගේ අගය. x උපරිම මොහොතේ tan θ. ඔන්නේ ගන්න විදිය හරි වැදගත්. ඔය සුළු කිරීම අවශ්‍ය වෙයි හොඳට තේරුම් ගන්න මේ හරි. මේ ගණන් සාමාන්‍යයෙන් අර සාමාන්‍ය විභාගයේ ළමයි 100ක් ගත්තොත් ඒ 100න් 50කට විතර මේ ගණන් බෑ. Taman try කරන්න කොහොම හරි මේවත් දැනගෙන විභාගයට යන්න ඕනේ කියලා. හරි? එතකොට ලකුණු ගන්න පුළුවන් හරියට මේ ගණන් ටික හදනකොට නොදැනුවත්ව ලකුණු 4ක් 5ක් එකතු වෙලා විභාග වේපර්. අමතර ලකුණු ගොඩක් කට්ටිය ගන්නේ නැති ලකුණු. මේ කරන මොහොතේම තේරුම් ගන්න. ඒ ඇති. අපි හදුවේ 9 වෙනි ගාන. ඉවරයි පටන් ගන්න අංක 10. අංක 10. 10 වෙනි ගාන. 10 දැන් මම මේ ඉස්සෙල්ලා හදන්නේ මේ දැන් අර පූර්ණ ප්‍රක්ෂිප්ත නොවන ඒවා. පූර්ණ ප්‍රක්ෂිප්ත නොවන. හරි? අර පූර්ණ පරාවලයේම නැතුව කොටසක් විතරයි තියෙන්නේ. මේ ගණෙත් එහෙමනේ තිබ්බේ. මේකේ මොකද්ද කියන්නේ? උස එච්චු තට්ටු කර නැගිල්ලක මුදුනේ පිහිටි කැපිටල් A ලක්ෂයක සිට u ප්‍රවේගයකින් බෝලයක් ප්‍රක්ෂේප කරනු ලැබේ. කෝණයක් දීලා නැහැනේ. කොහොමද ප්‍රක්ෂේප කරේ කියලා කියලා නැහැ. කැපිටල් A ට සිරස්ව පහළින් ගොඩනැගිලේ පාමුල පිහිටි O ලක්ෂයක සිට සිම්පල් D. අද ටියුට් එකේ ඔයගොල්ලන්ගේ සිම්පල් D කියලා ඇත් එක D වෙනවා. සිම්පල් D තිරස් දුරකින් පිහිටි කැපිටල් B ලක්ෂයකදී බෝලය බිම වැටේ නම් D කුඩා හෝ සමානයි උත්තරයක් තියෙනවා. හරි? කුඩා හෝ සමාන. ඔය කුඩා හෝ සමාන දැක්කොත් මතක් කරගන්න අනිවාර්යයෙන් මේ විවේචකයේ සම්බන්ධයක් ඇත්තේ. හරි? විවේචකේ නොහුනේ තියෙන්නේ. අපි tan θ ගේ වර්ග සමීකරණය අපි ගන්න ඕන. මේකේ ප්‍රක්ෂේපණ කෝණය නොදුන්නත් අපි සටහන අදිනකොට මේ බෝලේ ප්‍රක්ෂේපණ කෝණය θ කියලා දාගමු. මොකද θ නැතුව ගාන හදන්න බෑ. ප්‍රක්ෂේපණ කෝණය θ කියලා දාලා ගාන හදමු. තට්ටු ගොඩනැගිල්ලක මුදුනේ පිහිටි කැපිටල් A ලක්ෂයක සිට මුදුනේ පිහිටි කැපිටල් A ලක්ෂයක්. අපි හිතමු ඔය බෝලේ ප්‍රක්ෂේප කරන්නේ තිරසට θ කෝණයෙන් ආනතව කියනවා. θ අපි හිතලා දාගත්තේ සංකේතය u ප්‍රවේගයෙන්. ඒට සිරස්ව පහළින් ගොඩනැගිල්ලේ පාමුල පිහිටි O ලක්ෂයකින් දාන සිම්පල් D දුරකින් තිරස්ව පිහිටි ලක්ෂයකට. මේ හරියට මේ බෝලේ වැටෙනවලු. කොහොම යනවා ඇති? ප්‍රක්ෂිප්තේ. අපි හිතමු කොහොම යනවා. චලිත පුරාවටම ක්‍රියා කරන්නේ ගුරුත්වජ ත්වරණය. සිම්පල් G. තිරසට θ කෝණයෙන් ආනතව ප්‍රක්ෂේප කරා. තට්ටු ගොඩනැගිල්ලේ උස h. උත්තරය ගන්න කියන දත්ත. මම මේ ලක්ෂ්‍යය B කියලා ගන්නවා. කලින් ගානට ගොඩක් දුරට සමානයි. A සිට B දක්වා චලිතයට කරන්න පුළුවන් වැඩ. තිරස්ව සහ සිරස්ව S සමාන ut ඉදන භාගයට වර්ග දාන්න පුළුවන්. කොහොමද ඒක හිතෙන්නේ? ඇයි තිරස් විස්ථාපනයක් දාන්නෝ? සිරස් විස්ථාපනයක් දාන්නෝ? තිරස් විස්ථාපනයක් දාන්නෝ.
A සිට B දක්වා චලිතයේ සිරස් විස්ථාපනය පහළට H. A සිට B දක්වා චලිතයේ තිරස් විස්ථාපනය D. විස්ථාපන දෙකම දන්න නිසා සුදුසුම සමීකරණය සමානයි ut ධන භාගයේ t වර්ග. ඔය සමාන ut ධන භාගයේ t වර්ග සමීකරණය ඉස්සර තිරස්ව දාන එකද හොඳ සිරස්ව දාන එකද? තිරස්ව දාන එකද හොඳ සිරස්ව දාන එකද? තිරස්ව දාන එක. ඇයි එහෙම කියන්නේ? තිරස්ව දැම්මොත් ත්වරණය එන්නේ නැහැ. A සිට B දක්වා චලිතයට තිරස්ව සමාන ut ධන භාගයේ t වර්ග. A සිට B දක්වා තිරස් විස්ථාපනය මොකද්ද? A සිට B දක්වා තිරස් විස්ථාපනය සිම්පල් D. ආරම්භක ප්‍රවේග තිරස් සංරචකය. u ගේ තිරස් සංරචකය. u cos θ. වර කාලේ තන තුරණයක් නැහැ නේ තිරස් තුරණයක් නැහැ ලියන්න ඕනත් නැහැ. මෙතන t තනි කරෝ. මේ ටික හරහර බෙදුවා. D බෙදීම u cos θ. ඔන්න කාලය. ඔය කාලය තුල සිරස්වත් d දුරක් යනෝනේ. හරි? ඒක හරි. ඔය කාලය තුල සිරස්වත් h දුරක් යන නිසා සිරස්ව 15ක් දාන්න s සමාන ut ධන භාගයේ t වර්ග. පටන් ගමු. try කරන්න කොහොම හරි tan θ ගේ වර්ග සමීකරණය හදන්න. හරි? ඊට පස්සේ අපි හේතුව කියලා අර විවේචකෙත් එක්ක ගන්න බලමු. tan θ ගේ වර්ග සමීකරණය හදන්න බලමු කොහොම හරි. A සිට B දක්වා සිරස්ව 15ට විස්ථාපනය. H ආරම්භක ප්‍රවේග සිරස් සංරචකය. ආරම්භක ප්‍රවේග තිරස ඊට කොනේ ගන්නතෝ u මේක සිරස් සංරචකය u sin θ උඩට. අපි දාන්නේ 15ට. ඍණ u sin θ. කාලය කලින් ආපු උත්තරේ D බෙදීම u cos θ. ධන භාගයයි සිරස්ව 15ට තියෙන තොරණේ. G කාලේ වර්ගය D බෙදීම u cos θ ගේ වර්ගය. ඔන්න. ඔක සුළු කළා tan θ ගේ වර්ග සමීකරණය හදමු. මෙතන u කැපෙනවා. දැන් ප්‍රතිඵලය සමානයි ඍණ sin ට cos tan D tan θ ධන G D වර්ගයට 2 යට u වර්ගෙකුත් තියෙනවා. GD වර්ගයට 2යි u වර්ග. අර යට තියෙන cos වර්ගයට ඉර ලවයට ගේමු එකපාරට. යට cos වර්ගනේ. ඒක උඩට ආවට පස්සේ sec වර්ගනේ. මොකද අපි ඊළඟ ටාගට් එක sec වර්ගෙට එක දන tan වර්ග දාන එක. ඒතකොට tan ගේ වර්ග සමීකරණය හදන්න පුළුවන්. නමුත් දැනන ප්‍රතිඵලයේ වම් පැත්තේ h සමානයි ඍණ d tan θ gd වර්ගයට 2 u වර්ගය sec වර්ග කියන්නේ එක දන tan වර්ගය. දැන් අපිට පුළුවන් මේ වරහන් අරින්න.
වරහන ඇරියොත් GD වර්ගය යට 2u වර්ග. ආයි එක tan වර්ග d එකකින් ගුණ වුණා. කොහොම එකක් එනවා. tan d එකේ වර්ග සමීකරණය දකුණු පැත්තේ හදා ගන්න පුළුවන්. මේ ඉච්ඡකුණත් මේ පැත්තට දාමු. වර්ගපදයේ ඉස්සරහට ගමු. සම්මතාකාරයෙන් හදන්න එපා. ඔහොම එකක් එනවා. දැන් මොකද හේතුවක් කියන්න ඕන? θ කියන්නේ ප්‍රක්ෂේපණ කොණය. θ තාත්විකයි. θ තාත්වික බැවින් tan θ ද තාත්වික වේ. b වර්ග 4 AC විශාල හෝ සමානයි බිඳුව විය යුතුය. යනකොට θ තාත්වික බැවින් tan θ ද තාත්වික විය යුතුය. θ තාත්වික බැවින් tan θ ද තාත්වික විය යුතුය. මේ වර්ග සමීකරණේ මූල තාත්වික වෙන්නත් එපැයි. මොකද tan θ තාත්විකයිනේ. එහෙනම් විවේචකයේ ඒ කියන්නේ b වර්ග ඍණ 4ac විශාල හෝ සමානයි බිඳුව වෙන්න ඕනේ. b වර්ග ඍණ 4ac විශාල හෝ සමාන බිඳුව විය යුතුය. ආදේශ කරමු. b කියන්නේ ඍණ d. b කියන්නේ ඍණ d. b වර්ගය ඍණ 4a වර්ගපදයේ සංගුණකේ. වර්ගපදයේ සංගුණකේ gd වර්ග බෙදීම 2u වර්ගය. gd වර්ගය යට 2u වර්ගය. c නියත පදයේ gd වර්ගයට 2u වර්ග gd වර්ගයට 2u වර්ග ඍණ h විශාල හෝ සමාන බිඳුව. දැන් උත්තරේ ඇවිල්ලා ඇත්තේ. බලමු. මොකක්ද දැන් ප්‍රතිඵලය කියන්නේ? ඍණ d වර්ග ධන d ගේ වර්ගය. මෙතන 2යි 4යි කැපිලා මෙතන දෙකක් ඉතුරුයි. ඍණ 2යි gd වර්ගය මම වරහන් හරියට නැතුව උහුම ලියන්නම්කෝ. යට u වර්ග වරහන් ඇතුලේ gd වර්ගයට 2යි u වර්ග ඍණ h. ඔහොම එනවා. මේ පද දෙකයිනේ. මේක එක පදයක් මේක අනිත් පදේනේ. ඔක්කොම ගුණිතයන් තනි පදයක් නේ අරක. පද දෙකටම පොදු පදයක් තියෙනෝනේ. මොකද්ද? u d වර්ගය. පද දෙකටම පොදු d වර්ගේ වරහණෙන් එළියට ගත්තොත් වරහණක් දාලා මෙතන 1යි ඍණ d වර්ග නැතුව ඉතුරු ටික මම එකම වරහණ අරින්නම් 2යි g බෙදීම u වර්ගයේ වරක් gd වර්ග බෙදීම 2යි u වර්ග 2යි g බෙදීම u වර්ගයේ වරක් gd වර්ගය යට 2යි u වර්ග ඍණ වරක් ඍණ ධනයි d වර්ග එළියේනේ ඍණ 2යි g යට u වර්ගයේ වරක් h 2යි gh යට u වර්ගය කොහොම එනුනේ මේව චුට්ටක් සුළු කරගන්න කැපෙනවනේ d වර්ග කියන්නේ කවදා ඍණ වෙන්නේ නැහනේ ධන පදයක් ඒක නොසලකා හැරියා d වර්ග බිඳුවට කපන්න පුළුවන් වරහන් ඇතුලේ පද ටික විතරයි එන්නේ උත්තරේ බල බල යන්න
මේ ගාන ඉවරය 11 වෙනි ගාන පටන් ගන්න. එතකොට එක ඍණ g වර්ග g වර්ගය d වර්ගය u වර්ග වරක් q වර්ග u ගේ 4 ධන 2යි gh යට u වර්ග විශාල හෝ සමාන බිඳුව මේක දාන්න දකුණු පැත්තට. එතකොට මම හිතන්නේ උත්තරය ඇවිල්ලා තියෙන්නේ අපිට. 1යි 2යි gh පිළිම u වර්ගයේ වම් පැත්ත ඉතුරුයි. වම් පැත්ත ඉතුරු පද දෙකට u වර්ගය ගන්න පොදු හරය. එතකොට මේක u වර්ගය එක ගුණ වුණා u වර්ගයත් එක්ක u වර්ග ධන 2යි gh. ඍණ පද එහා පැත්තට දැම්ම ධන වුණා. gd වර්ග යට u ගේ 4 වෙන බලය. u වර්ගයක් කපන්න පුළුවන් නේ. මෙතන u වර්ගයක් ඉතුරුයි. බලන්න උත්තරය ආවද කියලා ගන්න. උත්තරය ඇවිල්ලා ඇත්තේ u වර්ග ධන 2යි gh මේ u වර්ගය හරහට ගුණ වුණා u වර්ග සිම්පල් g හරහට බෙදුවා කුඩා හෝ සමාන d වර්ග. මට g එකක් හැරිලාද? මෙතන g වර්ගනේ. මේ g වර්ගනේ. g වර්ග. දැන් ඉතින් දෙපැත්තෙන් වර්ගමූල ගන්න තියෙන්නේ. දෙපසම වර්ගමූල ගන්න. දෙපසම වර්ගමූල ගත්ත පිට. උත්තරය ඇවිල්ලා ඇත්තේ. u වර්ගයේ වර්ගමූලේ u යට g වර්ගයේ වර්ගමූලේ g ඉතුරු ටික වරහඬ වර්ගමූලේ නෑනේ. ඒක නිකම්ම වර්ගමූලේ. වර්ගමූලය ඇතුලේ u වර්ග ධන 2යි gh d වර්ගමූලේ d. ඔකනේ උත්තරේ. u බෙදීම g වර්ගමූලේ u වර්ග ධන 2යි gh විශාල හෝ සමානයි සිම්පල් d. d ගේ පැත්තට කුඩා ලකුණ තියෙන්නේ. හරිනේ. ඔන්න 10 වෙනි ගානේ වැඩේ. අසමානතා ලකුණු දැක්කොත් ගානේ උඩරිම මොකක් හරි වචනයක් දැක්කොත් අනිවාර්යයෙන්ම මතක් කර ගන්න ඕනේ විවේචකයේ සම්බන්ධ කරලා ඇත්තේ. ඉකොළොස්වෙනි ගාන 11 11 වෙනි ගානේ අලුත් දේවල් ටිකක් තියෙන ඉගෙන ගන්න. එකොළොස්වෙනි ගාන 11 වෙනි ප්‍රශ්නේ කියන්නේ A ලක්ෂයක සිට ප්‍රක්ෂේප කරනු ලබන අංශුවක් සිම්පල් D දුරකින් පිහිටි කැපිටල් B ලක්ෂයකදී නැවත තිරස් තලය මත ගැටේ. නැවත තිරස් තලය මත ගැටේ කියන්නේ කලුත් තිරස් තලය මත තිබ්බ කියන එකනේ. ආරම්භයේ තිබ්බේ තිරස් තලය මත තමයි. සිම්පල් D තිරස් දුරකින් ආයි තිරස් තලය මත වැටෙනවා. අංශුව නගින උපරිම h නම් ප්‍රක්ෂේපණ ප්‍රවේගයේ තිරස් සහ සිරස් සංරචක D සහ H ඇසුරින් ලබා ගන්න.
අංශු 2D බෙදීම 3 තිරස් දුරක් සලකුණු කර ඇති විට එය 8h බෙදීම 9 උසක ඇති බව පෙන්වන්න. ප්‍රශ්න මේකේ හතරක් තියෙනවා. ආරම්භ ගුරුවරගේ තිරස් සම්රචක සිරස් සම්රචක අහනවා. අර තව එකක් අහනවා මේකේ. ප්‍රශ්න 3යි. ප්‍රශ්න 3ක් තියෙනවා. අපි ඉස්සෙල්ලා ගන්න හොද ආරම්භයක් ගන්න එකයි. ඉස්සෙල්ලාම හිතන්න මේකේ ප්‍රාක්ෂිප්තේ හැඩය මොකද්ද කියන එක. අංක 11 ඒ ලක්ෂයක සිට ප්‍රක්ෂේප කරන ලබන අංශුවක් d දුරකින් පිහිටි කැපිටල් b ලක්ෂයකදී නැවත තිරස් තලය මත ගැටේ. ඔය කියන්නේ මෙහෙම කතන්දරයක්. කැපිටල් a ලක්ෂයක සිට ප්‍රක්ෂේප කරන ලබන. උනේ a ලක්ෂයක ඉඳන් ප්‍රක්ෂේප කරනවා. මේ ප්‍රවේගය දීලා නැහැ. අපෙන් අහන්නේ ප්‍රවේගී තිරස් සංරචකයේ සහ සිරස් සංරචකය. මම කෙලින්ම මාක් කරගන්නේ තිරස් සංරචකයේ සහ සිරස් සංරචකය. මම හොඳට බලන්න. මම මේ සංරචක දෙක x සහ y කියලා මාක් කරගන්නම්. මොනවද? ආරම්භක ප්‍රවේගී තිරස් සංරචකයේ සහ සිරස් සංරචකයේ. දැන් මේ ප්‍රවේගය ගැන හිතන්නේ නැහැ. ඒ ප්‍රවේගී සංරචක දෙක කෙලින්ම මාක් කරගත්තා. ආයි මේක තිරස් තලයේ මත b ලක්ෂයකට වැටෙනවා. මෙතෙන්ට වැටෙනවා. චලිත පුරාවටම ක්‍රියා කරන්නේ ගුරුත්වජ ත්වරණය. සිරස්ව පහළට. අපිට කියනු ගානේ මේ a සිට b දක්වා තිරස් දුර d මේ දුර d. තව මේ කියන්නේ උපරිම උස කියන්නේ මේකනේ. ඒක h ලු. උත්තරය කියලා තියෙන්නේ. මේ x ට y ට උත්තර අහන්නේ මොන වැසුරින්ද? d සහ h ඇසුරින්. මේ පද දෙක ඇසුරින් උත්තර අහන්නේ. d සහ h ඇසුරින්. ඔය වගේ ගණන් ඇත්තට මේ සාමාන්‍යයෙන් එන්න ලොකු chance එකක් තියෙනවා. දැන් මේ මම හදන ගණන් සෙට් එක විභාගේ නම නම් එන්නේ කොතෙන්ද? විභාගේ 11 වෙනි ගානට එන්න පුළුවන්. ඒ කොටසේ ගණන් වලට එන්න පුළුවන්. හරි? ඒ කොටසේ ගාන ගේමක් නැතුව හදා ගන්න පුළුවන්. මේ ගණන් ටික හරියට හදාගත්තා පස්සේ. විභාගේ ඒ කොටසට ගානක් වෙන ප්‍රක්ෂිප්ත අනිවාර්යයි. බුද්ධ චලිතය ඇතුලේ පොඩි පොඩි කැලි තියෙනවා. තමයි සරලනුවර්තී චලිතය ඇතුලේ පොඩි පොඩි කැලි තියෙනවා. හරි? ඒක නිසා මේ හොඳට තේරුම් ගන්න හදන්න වක්‍රාකාරව ගත්තොත් පේපරේ සම්පූර්ණ ලකුණු 4ක් 5ක් තියෙන ප්‍රක්ෂිප්ත වලට. ආප් විතර. හරි ඒක පාඩු නෑ මේ සුළු කිරීමේ වෙන පාඩම් වල හරි වැදගත් වෙයි. ප්‍රක්ෂිප්තයක මුදුනේදී මොකද්ද විශේෂත්වය? සිරස් ප්‍රවේග සංරචක බිඳුවයි මුදුනේදී. මම ඒ ලක්ෂණ අකුරක් දා ගන්නකො c කියලා. මුදුන් ලක්ෂයේදී සිරස් ප්‍රවේග සංරචක බිඳුවයි. හරි. මම ඉස්සෙල්ලම සලකන්නේ a සිට c දක්වා චලිතය. කැපිටල් a සිට c දක්වා චලිතයට. අවසාන ප්‍රවේගය බිඳුවයි ආරම්භක ප්‍රවේගය සිරස්ව සැලකුවොත් y චලිතය පුරාවටම ක්‍රියා කරන්නේ ගුරුත්වජ ත්වරණය. මම දාන උඩට b වර්ග සමානයි u වර්ග ධන 2as. අවසාන ප්‍රවේගය බිඳුවයි සිරස් ප්‍රවේගය බිඳුවයි බිඳුවේ වර්ගය ආරම්භක ප්‍රවේගය ආරම්භය y ධන දෙවරක් ත්වරණය කොහාට ත්වරණයද උඩට ත්වරණය තියෙන්නේ පහළට ඍණ g විස්ථාපනය a සිට c ට සිරස් විස්ථාපනය h ප්‍රතිපලය බිඳුව සමානයි y වර්ගය ඍණ 2gh y වර්ගය තනි කරන්නකො ඍණ 2gh වමට පැනනොත් ධන 2gh සමාන වෙනවා y වර්ගයට. y කියන්නේ වර්ගමූල 2gh. ඔන්න ඒක උත්තරයක්. ගානේ ආන්නේ සංරචක දෙකනේ. ආරම්භ ප්‍රවේගී තිරස් සංරචකයේ සහ සිරස් සංරචක වල සිරස් සංරචක හෙව්වා. h අකුරසුරින් ආවේ. g කොහොමද නියතයක්. ඔය විදිහටම x උත්තරයක් ගන්නත් ඕන. x උත්තරයක් නැත්නම් එහෙනම් d ඇසුරින් එන්නේ. නේ? d කියන්නේ මොකද්ද? a සිට b දක්වා තිරස් විස්ථාපනය. එහෙනම් a සිට b දක්වාම චලිතය සලකනවා ඇති. එහෙමයි හිතන්නේ. x උත්තරේ නැති d ඇසුරින් වෙන්නේ නැති. d කියන්නේ මොකද්ද? a සිට b දක්වා තිරස් විස්ථාපනය a සිට b දක්වාම චලිතය සලකන නැති. හරි.
A සිට B දක්වා චලිතයේ සිරස් විස්ථාපනය මොකද්ද? සිරස් විස්ථාපනය. සිරස්ව චලිත වෙන්නේ නැන්නේ පූර්ණ ප්‍රක්ෂිප්තයක්නේ. එකම තිරස් මට්ටමේ තියෙන ආරම්භයේ සහ අවසානයේ. මම ඉස්සෙල්ලම දානවා A සිට B දක්වා චලිතයට සිරස් ඉහළට S සමාන ut ධන භාගය at වර්ගය. A සිට B දක්වා චලිතයේ සිරස් විස්ථාපනය මොකද්ද? සිරස් විස්ථාපනයේ බිඳුවයි. ආරම්භක ප්‍රවේගයේ සිරස් සංරචකය. සිරස් සංරචකයේ නම් y. කාලය දන්නේ නැහැ. ධන භාගයේ වරක් ත්වරණේ සිරස් ඉහළට දින ත්වරණය. ත්වරණේ ඍණ g. ත්වරණේ පහළටනේ උඩ නිසා ඍණ g. කාලය දන්නේ නැහැ. t වර්ගය. මේක මේ පැත්තට ගේන්න. මම මේ කාලය හොයන්න යන්නේ. එන උත්තරේ මෙහාටම ධන වෙනවා. ධන gt වර්ග බෙදීම 2 සමාන yt. කැපිටල් t. උතරින් t උත්තරය වෙනවා 2y බෙදීම. සමානයි 2y බෙදීම g. t සමාන 2y බෙදීම g. හරි? ඒ උත්තරේ උදව් කරගෙන ඊට පස්සේ කොහොමද අවසාන උත්තරේ ගන්න බලමු. x නේ හොයන්න ඕන. කාලයේ උත්තරයක් ගත්තේ. t. මේව තේරුම් ගන්න පුළුවන් හිතන්න කිසිම දෙයක් නැහැ. පාඩමේ සාරාංශ චලිත සමීකරණ. හරි? ෆිසික්ස් වල අවුල් තියෙන ඒවත් හරියම මේක නටි ගන්න පස්සේ. කැපිටල් T සමාන 2y බෙදීම g. ඔය මොකද්ද? A සිට B දක්වා චලිතයට ගත වන කාලය. අපි සිරස්ුනේ දැන් මේ. අපිට කරන්න තව වැඩක්. A සිට B දක්වා තිරස්වත් S සමාන ut ධන භාගය t වර්ග දාන්න පුළුවන්. මම මේ වැඩේත් කරන්නම්කෝ. පස්සේ A සිට B දක්වා චලිතයට තිරස්වත් S සමාන ut ධන භාගය t වර්ගය. A සිට B දක්වා තිරස් විස්ථාපනය d. ආරම්භක ප්‍රවේගය තිරස් සංරචකය. තිරස් සංරචකය. කෙලිම x කාලය අර උත්තරේ. ඒ කියන්නේ 2y බෙදීම g. තිරස් ත්වරණයක් නැහැනේ. තිරස් ත්වරණයක් නැහැ. තිරස්ව ත්වරණයේ බිඳුවයි. ත්වරණේ ක්‍රියා කරන්නේ සිරස්ව. තිරස් ත්වරණයේ බිඳුවයි. වැඩක් නැහැ ලියන්නනේ. හරි. කියන උත්තරයි නේ. දැන් ඉතින් මෙතන මේ y උත්තරේ දාන්න ඕනේ. x උත්තරේ හොයන්න තියෙන්නේ. g එක හරහාට ගුණ වෙනවා. dg 2 සහ y හරහාට බෙදුවා 2y. x කියන්නේ dg බෙදීම 2y. dg බෙදීම 2y. y ට ආ උත්තරය ආදේශ කරන්න. y ට ආ උත්තරය ආදේශ කරොත් උනම ඊටු ටික ලියන්න. එතකොට මෙතන x සමානයි dg බෙදීම 2y y කියන්නේ වර්ගමූල 2gh. තුට්ටක් සුළු කරන්න පුළුවන්. උඩ g ට යට මූල g එකක් තියෙනෝනේ. මූල g එකක් කපන්න පුළුවන් නේ. මූල g එකක් කැපිලා ඉතුරු වෙන අවසානයේ මේක නේද? d යට 2 උඩ මූල g එකක් ඉතුරුයි. තව වර්ගමූල ඇතුලේ 2h තුත් ඉතුරුයි. ඔහොම එකක් ඉතුරු වෙන්නේ. d බෙදීම 2 වර්ගමූල g බෙදීම 2h. උන ආරම්භක ප්‍රවේගය තිරස් සංරචකය. ආරම්භක ප්‍රවේගය තිරස් සංරචකය. දැන් අපි සංරචක දෙකම දානවා. සිරස් සංරචකෙත් දානවා තිරස් සංරචකෙත් දානවා. හරි?
ඊට පස්සේ මොකක්ද දාන්නේ? ඊට පස්සේ අංශුව 2d බෙදීම 3 තිරස් දුරක් සලකුණු කර ඇති විට එය 8h බෙදීම 9 උසක ඇති බව පෙන්වන්න. ප්‍රශ්නේ හොඳට තේරුම් ගන්න. අංශුව කොච්චර දුරක් යනවද 2d බෙදීම 3 දුරක් තිරස්ව. තිරස්ව 2d බෙදීම 3 දුරක් ගියාට පස්සේ සිරස් විස්ථාපනය මොකක්ද කියලා අහන්නේ. ගාන ඉස්සලා අදහසක් ගමුකෝ. දැන් මේ ගත්ත උත්තරත් ඉස්සරහට ප්‍රයෝජනවත් වෙයි. ඔය කියන්නේ මෙහෙමනේ. දැන් ප්‍රක්ෂිප්ත තිබ්බා. එක හරි ආරම්භක ප්‍රවේගී සංරචක දෙකක් හොයාගත්තා. xy උත්තර දන්නෝ තිරස්ව 2d බෙදීම 3ක් ගියාට පස්සේ 2d බෙදීම 3ක් ගියාට පස්සේ සිරස් විස්ථාපනය මොකක්ද කියලා අහන්නේ. මේක එක හැට මාක් කරන්න එපා කියලා. ඒක උත්තරේ කියලා ඉවරයිනේ. මෙන්න මේ උස හොයන්න ඕන. මේ උස හොයන්න ඕන. මම සිම්පල් y කියලා හිතන්නම් ඒක. හරි. අර y උත්තරයක් ගන්න ඕන. මොකද y කියන උත්තරේ 8h බෙදීම 9 කියලා එන්න ඕන. හරි. 8h බෙදීම 9 කියලා උත්තරේ එන්න ඕන. දැන් මේක ආරම්භක ලක්ෂයේනේ. අර a b c දැම්මනේ අපි ඒවස b c අතහැරම මෙතන d දාන්න. a සිට d දක්වා චලිත තිරස් විස්ථාපනේ දීලා අපෙන් අහන සිරස් විස්ථාපනේ මොකක්ද කියලා. y මොකක්ද කියලා අහන්නේ. y හොයන්න පුළුවන්. a සිට d දක්වා චලිත කාලය දරන් හිටියලා. a සිට d දක්වා චලිත කාලය දරන් හිටියනම් y හොයන්න පුළුවන්. චලිත කාලය හොයන්න ප්ලෑන් එකක් හදාගමු. චලිත කාලය හොයන්න ප්ලෑන් එකක්. මම ඉස්සෙල්ලම a සිට d දක්වා චලිතයට දන්න දත්තයෙන් ගේමක් ගන්න ඕනේ ඉස්සෙල්ලා. දන්න දත්තේ මොකද්ද? දන්න දත්තේ තිරස් විස්ථාපනේ දන්න ඕනේ. තිරස් විස්ථාපනේ උදව් කරගමු ඉස්සෙල්ලා. a සිට d දක්වා චලිතයට. නාම ඉස්සෙල්ලම තිරස්ව. s සමාන ut ඊතර භාගයේ t වර්ගය. තිරස් විස්ථාපනේ 2d බෙදීම 3යි. ආරම්භක ප්‍රවේගී තිරස් සංරචක x. ඔය සංකේත වලින් මම අවසානයේ ආදේශ කරමු. කාලය දන්නේ නැහැ. කාලය t කියලා දාන්න. තිරස් තොරණයක් නැහැනේ. භාගයේ t වර්ග ගුණිත කොහොමවත් වෙන්නේ නැහැ. t සමානයි x පුර හරහට බෙදුවොත් 2d බෙදීම 3x. ඊට පස්සේ සිරස්වත් දාන්න. සිරස්ව සිරස් වේ සමාන ut ඉදන භාගයේ t වර්ග. කැපිටල් A සිට d දක්වා චලිතේ සිරස් විස්ථාපනේ. සිරස් විස්ථාපනේද අපි හොයන්න ඕනේ. ඒක සංකේතය y. ආරම්භක ප්‍රවේගී සිරස් සංරචකේ y කැපිටල් y. පටල ගන්න එපා. කැපිටල් y සිම්පල් y ලියනකොට මේ වෙනසක් නැත්නම් ඔයගොල්ලෝ වෙන සංකේතයක් දාන්න y නැතුව. අර සිම්පල් y වෙනුවට. කාලය 2d බෙදීම 3x. ධන භාගයේ වරක් සිරස්ව ඉහළට තියෙන තොරණය. ඍණ g කාලේ වර්ගය. මේ උත්තරේ වර්ගය. 2d බෙදීම 3x ගේ වර්ගය. දැන් මේ x සහ y ගේ අගයන් ටික ආදේශ කරමු උත්තරී ගන්න. x ගේ y ගේ අගයන් ටික ගන්න ආදේශ කරන්නකො. බලන්න 8x බෙදීම 9 එනවද කියලා.
එතකොට simple y සමානයි capital Y d බෙදීම 2 වර්ගමූල g ගේ g යට 2h ආයි ගුණ කරනවා 2d ගෙන් හරය තුන්වරක් x කියන්නේ නෑ මාරුණානේ capital Y ට ආපු උත්තරේ වර්ගමූල 2gh වරක් 2d යට 3x x ට ආපු උත්තරේ මේක d බෙදීම 2 වර්ගමූල g යට 2h ඍණ ඉස්සරහට දාන්නම් ඍණ භාගය g යකොලකුත් තියෙනවා 2d වර්ගය 4d වර්ගය යට 3 වර්ගය 9යි 9x වර්ගය x වර්ගය x ට ආපු උත්තරේ වර්ගය x ට ආපු උත්තරේ වර්ගය මේක වර්ග කරලා ආදේශ කරන්න ඕනේ 9 වරක් x වර්ගය මේ උත්තරේ වර්ග වෙන්න ඕන d ගේ වර්ග d වර්ග යට 2 වර්ගය 4යි වර්ගමූල පදේ වර්ග වුණා g බෙදීම 2h හරිනේ x y ට ආපුවා ගැන ආදේශ කරා එච්චරයි ඉතින් ආ උත්තර ටික ආදේශ කරන්න ගන්න වර්ග කළාත් ආදේශ කරා අවසානයේ මෙතන d ට මේ d කැපෙනවා වර්ගමූල g ට වර්ගමූල g කැපෙනවා ඊට පස්සේ මෙතන මේ දෙකේ ඉලක්කම හරියත් හරියනේ ඒක ලවයට යනවා මූල 2යි h තුත් ලවයට යනවා මේ මූල 2යි h මේ මූල 2යි h එක ගුණ වෙනෝනේ හරියත් හරිය ලවයට යනවා මූල 2යි h වරක් මූල 2යි h නිකම්ම 2යි h ආයි තව දෙකක් තිබ්බා හරියත් හරිය දෙක ආයි ලවයට ගියා යට තියෙන තුනේ ඉලක්ක මෙහෙම අතන d වර්ගෙට d වර්ගෙ කැපුණා g ට g කැපුණා මෙතන මේ දෙක මේ දෙකට කපන්න පුළුවන් යට තියෙන 4යි h හරියත් හරිය ලවයට ගියා 4 4 16යි 16යි h යට 9යි එතරයිනේ 9 විතරයි දෙවරක් දෙක 4යි හතරවරක් දෙක 8යි 8යි h බෙදීම 3 ඍණ 16යි h බෙදීම 9 පොදු හරිය 9 ගත්තොත් මේක 3ෙන් ගුණ වුණාම 24යි 24න් 16ක් අඩු වුණාම 8යි නේද එනෝනේ ගන්න උත්තරේ 8යි h බෙදීම 9 හරි විභාගෙට එනවනම් මෙන්න මේ වගේ ගානක් තමයි b කොටසට ගන්න හරි ආවත් එතර අවුලක් නැහැ හිතා ගන්න පුළුවන් පොඩි දේවල් තියෙනවා වැදගත්ම දේ ඔය සමීකරණ දාලා දඬුරින මාරුවේ මේ මේවා හරියට චෙක් කරලා දාන්න ඕනේ නැත්නම් වරදිනු ගන්න හරි චලිත සමීකරණ දාද්දී අනිවාර්යෙන් දිශාව සඳහන් කරන්න ඕනේ දිශාව අනිවාර්යෙන්ම සඳහන් කරන්න ඕනේ කොහේ ඉඳන් කොහාටද කියලා ලියන්න ඕනේ හරි a සිට d දක්වා ඒවා අනිවාර්යෙන් ලියන්න ඕනේ එච්චරයිනේ 8h බෙදීම 9 උසක ඇති බව පෙන්වන්න හරි ඊළඟට මම හදන ටියුට් එකේ 14 වෙනි ගාන 14 ටියුට් එකේ අවසාන ගාන 14 පටන් ගන්න ටියුට් එකේ 14 වෙනි ගාන 14 වෙනි ගාන 14
2023 නම් ඉලමල්ලිලා දැනුවත් කරන්න මේ කියන්නේ තාම මේ O level ලියලා A level පටන් ගන්න මාතර කට්ටිය මේ ඉරිදා උදේ දෛශික පාඩම් පටන් ගන්නවා දෛශික පාඩමේ පටන් ගන්නවා ඉතින් මේ සැරේ A level පටන් ගන්න වෙන්නේ ළමයින්ට ඔන්ලයින්ම තමයි මේ ඉරිදා කියන්නේ 6 වෙනිදා දෛශික පාඩම් පටන් ගන්නවා මේ තියරි පන්ති 2023 ඉතින් අර කාලයක් ගිහිල්ලා එළිලා එනවට වඩා මේ මුලින්දන් එන එක තමයි හොඳ. හරි. යුට් එකේ 14 ප්‍රශ්න හොඳට කියවන්න මේ සාමාන්‍යව දැන් කිව්වට පස්සේ හදන්න හිතෙන්නේ නැතුව ඉතින් දිගයි වගේ කියලා පේනවනේ. බලමු. 14 O ලක්ෂයක සිට K උසකින් පිහිටි C නම් ලක්ෂයකදී O ලක්ෂයක සිට K උසකින් පිහිටි C නම් ලක්ෂයකදී තිරසන ඩීට කෝණයකින් ආනතව U ප්‍රවේගයෙන් අංශුවක් ගුරුත්වය යටතේ සිරස්තලයක ප්‍රක්ෂේප කෙරේ. ගුරුත්වයටදී සිරස්තලයක ප්‍රක්ෂේප කෙරේ. ප්‍රක්ෂේපණ තලය මත O ලක්ෂය ඔස්සේ තිරස් OX සහ OY සිරස් රේඛා පිළිවෙලින් x සහ y අක්ෂ ලෙස ගනිමින් ඍජු කෝණාශ්‍ර කාට්සියානු ඛණ්ඩාංග පද්ධතියක් සලකමු. T කාලයේදී අංශු xy ලක්ෂයේ පිහිටයි. උත්තරයත් විසඳන බව පෙන්වන්න. හරි. O ලක්ෂයක් තියෙනවලු O ලක්ෂයක ඉඳන් K උසකින් පිහිටි C නම් ලක්ෂයකදී. O ලක්ෂයේ ඉඳන් K උසකින් පිහිටි C නම් ලක්ෂයකදී තිරසට ඊට කෝණයෙන් ආනතව U ප්‍රවේගයකින් අංශුවක් ප්‍රක්ෂේප කරනවා. මේ O ලක්ෂය හරහා වන තිරස් සහ සිරස් අක්ෂ ඒ කියන්නේ මෙහෙමනේ. උනින් අර ඛණ්ඩාංග නිරූපණය කරන්න ඕන නිසා පිටින් තියෙන x සහ y අක්ෂ. හරි? මෙතන ඉඳන් අංශුවක් ප්‍රක්ෂේප කරාට පස්සේ කොහොම යයිනේ? පරාවලයක් නේ හැඩය. අන්න ඒක මත ලක්ෂයක් සිම්පල් x, y ලු. x, y. ඒ කියන්නේ මොකද්ද මේ? මෙතන ඉඳන් මෙතෙන්ට තිරස් විස්ථාපනය x. මෙතන ඉඳන් මෙතන සිරස් විස්ථාපනය මොකද්ද? සිරස් විස්ථාපනය. හරි මෙහෙම හිතන්න. දැන් මෙහෙම හිතන්න මේ. මොකද්ද මේ සිරස් විස්ථාපනය? මේ උස දැන් මේ උස අපි දන්නෝ ඒක අනිවාර්යෙන් y නේ. ඒක හරිනේ. මේ පොඩි උස මොකද්ද? කේරින y නේ. අපිට ගාන හදද්දී ඕක ඕන වෙයි. මේ ලක්ෂ්‍ය මන් d කියලා දාගන්න. d. ප්‍රක්ෂිප්තය චලිත වෙන්නේ c සිට d දක්වා. c සිට d දක්වා චලිතයට චලිත සමීකරණ තමයි දාන්න වෙන්නේ. c සිට d දක්වා චලිතයට. උත්තරයක් දිලා තියෙන බව පෙන්වනවා. අපි ගිය සතියේත් ওই වගේ උත්තර බව පෙන්නුවා. හැබැයි ওই උත්තරේ වෙන එකක් තියෙන. K අකුරුත් තියෙනවා. කොහොම එකක් පෙන්වන්නේ නැහැ අපි තාම. හරි? C සිට D දක්වා චලිතයට. C සිට D දක්වා චලිතයේ තිරස් විස්ථාපනය මේක. ඒ කියන්නේ x C සිට D දක්වා චලිතයේ සිරස් විස්ථාපනය. මේ පොඩි උස සිරස් විස්ථාපනය. කේරිනවයි සිරස් විස්ථාපනය කේරිනවයි එහෙනම් තිරස්ව සහ සිරස්ව ඒ සමාන ut දෙන භාගයේ ටි වර්ග සමීකරණ දාන්න පුළුවන් දාලා බලමු ඒ උත්තරේ ගානට එයි තමයි ඉස්සෙල්ලම මාත් එක මදාගෙන යමු තිරස්ව ඒ සමානයි ut දෙන භාගයේ ටි වර්ගය c සිට d දක්වා තිරස් විස්ථාපනයේ මේ තිරස් දුර x ආරම්භක ප්‍රවේගී තිරස් සංරචකය u cos θ කාලය t භාගයේ t වර්ග එන්නේ නැහැ නේ තිරස්ව සලකද්දී. තොරනේ බිඳුවයිනේ. උදින් කාලය හොයාගන්න පුළුවන්. u cos θ හරහාට බෙදුවා t සමානයි x බෙදීම u cos θ. t සමානයි x බෙදීම u cos θ.
ඊට පස්සේ සිරස්වත් දාමු. සිරස්ව සමාන ut දන භාගයේ t වර්ග. c සිට d දක්ව චලිතයට සිරස්ව 15ට දාමු. සිරස්ව 15ට. දත ටික ආදේශ කරමු ගන්න. සිරස්ව 15ට සිදුවන විස්ථාපනය. සිරස්ව 15ට සිදුවන විස්ථාපනය. පොඩි විස්ථාපනය. c සිට d දක්වා සිරස්ව 15ට සිදුවන විස්ථාපනය. කේරිනවයි. ආරම්භක ප්‍රවේගී සිරස් සංරචකය. විදතර θ කෝණයෙන් ආනතව u ඒකේ සිරස් සංරචක u sin θ. විදානේ 15ටනේ සිරස් සංරචක උඩට ඍණයි. ඍණ u sin θ. කාලය අර අභුත්තරේ x බෙදීම u cos θ. ධන භාගයේ වරක් චොරණේ g කාලේ වර්ගය මේ උත්තරේ වර්ග කරා. x බෙදීම u cos θ ගේ සම්පූර්ණ වර්ගය. දැන් උත්තරේ ඇවිල්ලා ඇත්තේ. ගාන සුළු කරගෙන යන්න. k ඍණ y සමානයි u ලැබුණා. ඍණ sin එකට cos tan ඍණ x tan θ. මෙතන ධන g x වර්ගය දෙකක් තියෙනවා. u වර්ග වුණා u වර්ග යට cos වර්ග. ඔබ ලවයට දැම්මොත් sec වර්ගය වෙනවා. උත්තරේ බල යන්න. උත්තරේ sec වර්ගය තමයි තියෙන්නේ. sec වර්ගයේ θ. උත්තරේ y තනි කරලා නේද තියෙන්නේ. ඍණ y අකුර දකුණු පැත්තට දාලා දකුණු පැත්තේ තියෙන පද ටික වම් පැත්තට ගේමු. එතකොට y තනි වෙනවා. D ලක්ෂය උඩින් ගත්තොත් මොකද්ද වෙන්නේ සර්? කිසිම දෙයක් වෙන්නේ නැහැ. මේ උත්තරේ මෙහෙම වෙනවා. හරි? D ලක්ෂය උඩින් ගත්තොත් එතකොට ඔයාගේ සිරස් විස්ථාපනය එන y ඍණ k කියලා. එතකොට අවුලක් වෙන්නේ නැහැ. සිරස් ප්‍රවේග සංරචක එතකොට ධන වෙනවා. එතකොට සමීකරණ දාලා උඩට. හරි? D ලක්ෂයේ මේ හරියෙන් ගත්තත් ඔය උත්තරේ ඔහොම වෙනවා. කිසිම වෙනසක් වෙන්නේ නැහැ. හරි? දෙපැත්තේ ධන ඍණ ගාන්න බැලන්ස් වෙනවා. මේ හරියෙන් මාක් කරගන්නකොට xy ලක්ෂය ඒත් අවුලක් නැහැ. එතකොට අපි දාන්නේ උඩරේ සමාන u ද භාගයේ t වර්ග. එතකොට ආරම්භක ප්‍රවේගී සිරස් සංරචකේ ධන වෙනවා. දැන් ඍණනේ උනේ. ඒව ගාන්න හරියනවා. හරිනේ? හරි ඍණ y දකුණට දැම්මා. දකුණු පැත්තේ තියෙන පද ටික වම් පැත්තට ගෙනාවා. බලන්නකෝ. ඍණ y දකුණට දාලා මේ පද දෙකම ගේන මේ පැත්තට. එතකොට k
ධන x tan theta ඍණ gx වර්ගය යට 2u වර්ග sec වර්ගයේ theta මේ පැත්ත y. ඔන්න උත්තරේ. මුල් කොටස හරි. හරි මුල් කොටස හරි. ඉවර නෑ. තව තියෙනවා. දැන් මොකක්ද අහන්නේ? simple h ධනවන capital A බිඳුවකම h ලක්ෂයේදී තිරසට ඇල්ෆා කෝණයකින් ආනතව v ප්‍රවේගයෙන් p නම් අංශුවක් ගුරුත්වය යටතේ සිරස් තලයේ ප්‍රක්ෂේප කෙරේ. එම මොහොතේදීම capital B ඛණ්ඩාංග බිඳුවකම h බෙදීම 2 ලක්ෂයේදී තිරසට බීටා කෝණයකින් ආනතව w ප්‍රවේගයකින් q නම් තවත් අංශුවක් ගුරුත්වය යටතේ සිරස් තලයේ ප්‍රක්ෂේප කෙරේ. තිරස් දුර d වන ලක්ෂයේදී p සහ q අංශු දෙක හමු වේ. උත්තර දෙකක් තියෙන බව පෙන්වන්න. හරි. බලමු මොකද්ද මේකේ තේරුම කියන එක. ඉතින් අපි තේරුම් ගන්න ඕන අපි අර මුලින් ඇඳපු රූපේ මේ දැන් ගන්න අදාළ රූපේ එකම සිද්ධිය. හරි. සටහනක් වැදගත් එක ගොඩක් වැදගත්. සටහන අවශ්‍යමයි. මොකද්ද මේ මූල ලක්ෂ්‍ය කියන්නේ? මූල ලක්ෂ්‍ය කියන්නේ අර පහළම තිබ්බ මෙතන ඕනේ. දැන් මෙහෙමනේ තිබ්බ xy තලය. ඔය xy තලෙන් අපි ගත්තේ. මේ බිඳුවකම h කියන ලක්ෂ්‍ය මේ හරියට ඒ අකුර. නේ? මෙතන සිරස් උස h, මියුස් h. b ලක්ෂ්‍ය කොහෙන්ද ඇත්තේ? b ලක්ෂ්‍ය මේ හරියට ඇත්තේ. ඇයි ඒ? ඒක h බෙදීම දෙකයිනේ. බිඳුවකම h බෙදීම දෙක. බිඳුවකම h නම් ඒක y අක්ෂය උඩනේ. බිඳුවකම h බෙදීම දෙක නම් y අක්ෂය උඩ. මෙතෙන්දී p අංශුවක් ප්‍රක්ෂේප කරන තිරසට ඇල්ෆා කෝණයෙන් ආනතව v ප්‍රවේගයෙන්. ඒ වෙලාවෙම මෙතන ඉඳන් තිරසට බීටා කෝණයෙන් ආනතව q අංශුවක් ප්‍රක්ෂේප කරන w ප්‍රවේගයෙන්. මේ දෙන්නම එකම වෙලාවේ ගාන කියනෝ එක එකම වෙලාවේ එකම තැනකට වැටෙනවා. කොච්චර දුරින්ද? d දුරකින්. එකම වෙලාවේ එකම තැනකට වැටෙනවා. එකම වෙලාවේ ප්‍රක්ෂේප කරන්නේ, එකම වෙලාවේ පොළොවට වැටෙන්නේ. දෙන්නගේ ආරම්භක ප්‍රවේග නම් වෙනස්, ප්‍රක්ෂේපණ කෝණත් වෙනස්, ප්‍රවේගවල විශාලත්වයත් වෙනස්. තිරස් දුර d වන ලක්ෂයේදී p සහ q අංශු දෙක හමු වේනම් කියන එකෙන් අදහස් වෙන්නේ එතෙන්ට එකම වෙලාවෙ වැටෙනවා කියන එක. හරි? හමු වෙනවා. එකම තැනට දෙන්න වැටෙනවා. හරි. එතකොට මේ දෙන්නගේම පියාසර කාල සමානයි. පියාසර කාල කියන්නේ ප්‍රක්ෂිප්ත අර චලිත කාලයනේ. පියාසර කාල සමානයි. p අංශුවේ සහ q අංශුවේ. බලමු. එතකොට මේකේ අපි ඉස්සෙල්ලා හිතමු දැන් මෙතන ඉඳන් p අංශුවනේ ප්‍රක්ෂේප කරන්නේ. මෙතන p, මෙතන q අංශුව. මේ ලක්ෂයට අකුරක් දාමු. දැන් කලින් d අකුරක් ගත්තනේ. නේ? මම මෙතන e කියලා ගන්නකො. e කියලා. කැපිටල් A සිට e දක්වා චලිතයට මම දානු තිරස්ව සමීකරණයක්. p අංශුවට A සිට e දක්වා චලිතයට A සිට e දක්වා චලිතයට මම දානු තිරස්ව S සමාන ut ධන භාගයේ at වර්ගය. හොඳට බලන්න. මොකද A සිට e දක්වා තිරස් විස්ථාපනය. A සිට e දක්වා තිරස් විස්ථාපනය වෙන්නේ d. තිරස් විස්ථාපනයේ d. ආරම්භක ප්‍රවේගය තිරස් සංරචකය මොකද්ද? ආරම්භක ප්‍රවේගය තිරසට ඇල්ෆා කෝණයෙන් ආනතෝ v. ඒකේ තිරස් සංරචකය p cos ඇල්ෆා. කාලය t කියලා හිතන්න. හරි. ඔකට මම දානවා 1 කියලා. භාගයේ d වර්ගෙ නෑ නේ තිරස් තොරනේ බිඳුවයිනේ. ඒක ලියන්න ඕනේ නෑ. ඒක දැන් පුරුද්දේ ලියන්න එපා. පුළුවන් තරම් කෙටි කරන් බලන්න. ඔය වැඩේම q අංශුවටත් කරන්න පුළුවන් නේ. q අංශුවට A සිට E දක්වා චලිතයට. ඒකටත් මම දානවා තිරස්ව දකුණට S සමාන ut ධන භාගයේ at වර්ගය.
මොනවද ඉන්නේ A සිට E දක්වා A සිට නෙවෙයි B සිට ඒක B සිටනේ Q අංශුවට B සිට E දක්වා තිරස් වෙස් සමාන ut දෙන භාගය t වර්ග ඒ තිරස් විස්ථාපනයේ d මනේ තිරස් විස්ථාපනයේ d ආරම්භක ප්‍රවේගය තිරස් සංරචකයේ w cos beta w cos beta කාලය අර කාලෙමනේ ඇයි එකම වෙලාවේ ප්‍රක්ෂේප කර එකම වෙලාවේ පොළොට වැටෙන්නේ අර කාලෙමයි කැපිටල් T මයි දෙක ඔහොම එකක් කරනවා තිරස්ව දැම්මේ දෙකටම තිරස්ව දැම්මේ සමාන ut දෙන භාගය t වර්ග දැන් උත්තර දෙකේ වම් පැති සමානයි නේ දෙකේම d නේ තියෙන්නේ එකයි දෙකේ දකුණු පැති සමාන වෙන්න එපා එක සහ දෙකෙන් දකුණු පැති v cos alpha වරක් capital T සමානයි w cos beta වරක් capital T ට capital T කැපුණා ප්‍රතිඵලේ v cos alpha සමානයි w cos beta එක උත්තරයක් නේද ඕකනේ උත්තරයක් v cos alpha සමානයි w cos beta අන්න එන පළවෙනි උත්තරය ගන්නේ මොකක්ද ඉවර නෑ h සමානයි 2d වරහන් tan alpha ඍණ tan beta ඍණ tan alpha බවද පෙන්නන්න ඔය ටියුට් එකේ තියෙන උත්තරේ චුට්ටක් වෙනස් වෙන්න ඕන h සමානයි 2d වරහන් tan alpha ඍණ tan beta ඍණ tan alpha බවද පෙන්නන්න ඔය ටියුට් එකේ දීපු උත්තරේ චුට්ටක් වෙනස් වෙයි මම ඒකේ තැන්වලදී හදලා පෙන්නන්න මොකද්ද වෙන්නේ කියන එක දැන් අර අපි මුලින්ම තියරියක් සාධනය කරා නේද තියරියක් ඔය තියරිය සාධනය කරපු එක ගාන්න යොදන්න පුළුවන් වෙන්නත් එපා හරි තියරියක් සාධනය කරා ඒ තියරිය ගාන්න යොදන්නත් ඕන හරි මේ අන්තිම ගාන හරි වැදගත් හොඳට තේරුම් ගන්න බලන්න මේකේ මේ තියරියක් මුලින් සාධනය කරානේ අනිවාර්යෙන් එහෙම මොකක් හරි එකක් සාධනය කරන්න හේතුවකට දැන් අර මුලින්ම ගත්ත තියරියයි මෙතනින් හදන ගානයි අනුරූපතාවක් සලකන ඉලක්ක කොට සාධනකොට අනිවාර්යෙන් එහෙමයි හරි දැන් මුලදී සූත්‍රයක් ඔප්පු කරගත්තනේ y සමානයි k ධන x tan alpha ඍණ එහෙම එකක් ඔප්පු කරානේ අන්න ඒකත් එක්ක අපි මේ සිද්ධි දෙක සසදමු මොන හොඳට බලන්න දැන් මේ වැඩ ඉවරයි හරි කලින් අපි ගත්ත එක මොකද්ද කලින් අර මුල් කොටසේ අපි කිව්වේ මේ පොළොවේ ඉඳන් k උසකින් නේ පොළොවේ ඉඳන් k උසකන ඔයගොල්ලෝ ආයෙ උපදින්න එපා හොඳට බලා ගන්න ඉස්සෙල්ලා පොළොවේ ඉඳන් k උසකින් තිබ්බ c ගේ ලක්ෂයක් c ලක්ෂය ඉඳන් අංශුවක් ප්‍රක්ෂේප කරා තිරසට ඊට කෝණයෙන් ආනතව මොන ප්‍රවේගයෙන්ද u ප්‍රවේගයෙන් ඔය පතේ අතරමැද ලක්ෂයක් ගත්තමම d කියලා ඒකේ කණ්ඩායම x, y කියලා තිබ්බේ x, y මේ උස තමයි y කියලා ගත්තේ හරි මේ දුර x කියලා ගත්තේ ඔය වගේ තැනකට අපි මේක සාධනය කරලා ඉවරයි y සමානයි k ධන x tan alpha ඍණ gx වර්ගය බෙදීම 2u වර්ගය sec වර්ග θ ගානේ මුල් කොටස සාධනය කරලා ඉවරයි මේක හරි හරම උත්තරයක් සාධනය කර අර වගේ තැනකට අර වගේ අවස්ථා දෙකක් මෙතන තියෙනවා මොන හොඳට බලන්න ඉස්සෙල්ලා බලමුකෝ a අංශුව දිහා නැත්නම් p අංශුව a ලක්ෂයේ ඉඳන් ප්‍රක්ෂේප කරපු p අංශුවේ ගමන පටන් ගත්තේ මෙතනින් අපි අර මුලින්ම සාධනය කරපු තියරිය අංශුව ගමන පටන් ගත්තේ මෙතනින් හරි කලින් අර මුලින්ම සාධනය කරපු අංශුව පටන් ගත්තේ ගමන මෙතනින් පොළොවේ ඉඳන් තියෙන උස k දැන් p අංශුව ගැන හිතද්දී
K වෙනුවට මෙතන තියෙන අකුර මොකක්ද? H අකුර නේද? පොළොවේ දැන් H උසක ඉන්නේ. මම ඉස්සෙල්ලම P අංශුවට සම්බන්ධ කරන්න ගත්ත ටික. P අංශුව සඳහා. හොඳට බලන්න. P අංශුව සඳහා. P අංශුව සඳහා මේ අවස්ථාවයි සසදනකොට අරකේ K වෙනුවට මේක ඇවිල්ලා තියෙන H. K කියන්නේ H. ඔය එක හරියි. අරගේ θ ප්‍රක්ෂේපණ කෝණය මේකේ ප්‍රක්ෂේපණ කෝණය ඇල්ෆා. θ කියන්නේ ඇල්ෆා. ඒකත් හරියි. මේක පොළොවටම වැටෙනවා. පොළොවට වැටෙන ලක්ෂයේ තිරස් කණ්ඩායම කියන්නේ x කණ්ඩායමේ d y කණ්ඩායමේ බිඳුවයි. අරගේ මොකද්ද? අරගේ චලිතයේ අවසාන ලක්ෂය මෙතනනේ අපි සැලකුවේ දෙන්න ගන්නේ. ඒ වෙලාවේ x කණ්ඩායමේ xමයි y කණ්ඩායමේ yමයි. හරි. දැන් x කණ්ඩායමේ මොකද්ද? x කණ්ඩායමේ d. x කියන්නේ d. මේකේ y කියන්නේ yමයි. මේකේ y කියන්නේ බිඳුවයි. අවසාන ලක්ෂ්‍ය y බිඳුව x අක්ෂය මතනේ. y බිඳුවයි. හොඳට තේරුම් ගන්න. හරි? u ම තමයි. අනේ ඒකත් වෙනස් වෙලා. අරගේ u කියන්නේ මේක මොකද්ද? මේකේ v. හරිනේ? අරගේ මේකේ අනුරූපතාවක් සැලකුවේ. අනුරූපතාවක්. හරි? අනුරූපතාවක් හොඳට තේරුම් ගන්න. දැන් මේ සමීකරණ මම ආදේශ කරනවා. මොකක්ද දෙන්නේ? y වෙනුවට බිඳුව. සමානයි k වෙනුවට h ධන x වෙනුවට b tan අතරේ θ තිබෙන්නේ tan θ. θ වෙනුවට alpha ඍණ g x වෙනුවට d දෙකයි u වෙනුවට v වර්ග sec වර්ග θ වෙනුවට sec වර්ග alpha. කොහොම එකක් කියනවා. නේ? කලින් අපි දැම්මන එක දෙක මම මේකට දාන්න 3 කියලා. ඉවර නැව දැම්මනම් බලමු අනිත් එක. P අංශුව සඳහා හරි. ඊට පස්සේ Q අංශුව සඳහා. අරකට එකම සස් දාන්නකෝ. මේ උස පොළවේ දැන් උස h බෙදීම 2යි. K කියන්නේ h බෙදීම 2. ප්‍රක්ෂේපණ කෝණය β. අරගේ θ. θ කියන්නේ බීටා. තිරස් දුර x කියන්නේ d මයි. y කියන්නේ බිඳුවමයි. ඒක නම් හරි. අවසානයේ වැටෙන තැන ප්‍රක්ෂේපණ ප්‍රවේගය w u කියන්නේ w. දැන් ඔන්න ඔය දත්ත ටික අරකට ආදේශ කරන්න යන්නේ y වෙනුවට බිඳුව. k වෙනුවට h බෙදීම 2. ධන x වෙනුවට d. θ වෙනුවට බීටා. ඍණ g x වෙනුවට d වර්ග 2යි w වර්ග sec වර්ග බීටා. හතරවන සමීකරණය. ඔන්න වැදගත්ම සමීකරණ දෙකක් අර සූත්‍රය ඇසුරින්ම අනුරූපතාවක් සලකලා ගත්තා. ඔතෙන් දෙන්න කවුරු? හරි. හොඳට හිතන්න. අර කාය අදින්න ඕනේ නැහැ අර කොනේ රූපේ. එතනින් පටන් ගන්න. මේ රූපේ දිහා මේ රූපේ ඇදලා තියෙන්නේ. P අංශුව සඳහා Q අංශුව සඳහා කියලා අවස්ථා දෙකේ දත්ත ටික සම්බන්ධ බව පෙන්වලා මේ සූත්‍ර දෙක ගන්න 3 සහ 4. 3 4 සූත්‍ර ගත්තට පස්සේ උත්තරයට යන්න පුළුවන් අවසානයේ. බලමු.
3 4 සමීකරණ අරගෙන හොඳට හිතන්න ඊට පස්සේ මොකද්ද කරන්න කියලා. ඔයගලගේ යූසර් නේම් ඔක්කොම ගිය මාසෙට අදාළ ඒවා මේ මාසේ අලුත් යූසර් නේම් දෙන්නේ. නිසා මේ ඔය අංක ඔක්කොම මේ මාසෙට වළංගු නැහැ. සරලනුවන්තයේ චරිත අර ටියුට් එකේ උදේ හදපු එකේ 9 වෙනි ගානේ 12 වෙනි ගානේ මම සාකච්ඡා කරන වීඩියෝ දෙකක් මේ පැය එකමාරක වගේ වීඩියෝ එකක් තියෙනවා හොඳට විස්තර කරලා කියලා දෙනවා. අන්න ඒ වීඩියෝ එක මේ මම ඔයගොල්ලන් ගෲප් වලට දැම්මා. අද පන්ති ඉවරුනාට පස්සේ හැන්ද වෙන්නේ ඒක බලන්න. ඒක ඉවර කරගන්නකො. අවකල සමීකරණ ක්‍රමයේ ගණන් දෙකක් හදන්නේ. 9 වෙනි ගානේ 12 වෙනි ගානේ ටියුට් එකේ. මම මෙහෙම වැඩක් කරන්න. මම 3න් 4 අඩු කරන්න. මම 3 වෙනි සමීකරණයෙන් 4 වෙනි සමීකරණය අඩු කරනවා. බලමු ඇයි එහෙම කරන්නේ කියලා. ඇත්තටම ඉතින් මෙතන කියන්න හේතුව ඉතින් වෙන කරන්න කිසිම දෙයක් නැති නිසා තමයි එහෙම කරන්නේ. හරි? වෙන කරන්න කිසිම දෙයක් නැහැ අඩු කරන්න විතරමයි තියෙන්නේ. ඔබ සමාන කරන්නද බෑනේ ඒත් බෑනේ. 3න් 4 අඩු කරනවා. වම් පැත්තේ බිඳුවමනේ බිඳුව කරන බිඳුවමයි h තිබ්බා h ගෙන් h බෙදීම දෙකක් අඩු වුණා සුළු වෙනෝනේ h ගෙන් h බෙදීම දෙකක් අඩු වුණා h බෙදීම 2යි හරි d tan alpha ඍණ d tan beta එක වගේම දෙක දැනකට ගන්න මේක ඍණ GD වර්ගයට 2යි B වර්ග sec වර්ග ඇල්ෆා අඩු කිරීම 4 ඍණ වරක් ඍණ ධන වේ නේ 4 ඍණනේ ඍණ වරක් ඍණ ධන එතකොට ධන GD වර්ග යට 2යි W වර්ගය sec වර්ගයේ බීටා කොහොම වෙනවද හරි ඍණ වරක් ඍණ ධන වුණා. උන 3න් 4 අඩු කරාට පස්සේ ආපු ප්‍රතිඵලය. හරි ඉවර නෑ වැඩේ. බිඳුව සමානයි h බෙදීම 2. මේ පදයට සහ මේ පදයට d අකුරක් පොදුයිනේ. d අකුරක් ගන්න එළියට. මොකක්ද එන්නේ? tan alpha ඍණ tan beta. තව පද දෙකක් ඉතුරු. ඕකේ. ඔකේම මෙහෙම වැඩක් කරන්න. මේ පද දෙකට පොදු පද තියෙනව නේද මොනවද GD වර්ග යට දෙකකුත් තියෙනනේ පොදුවේ GD වර්ගයට 2 හරි ඍණක් ඉතුරුයි sec වර්ග ඇල්ෆා බෙදීම 2 තව v sec වර්ග ඇල්ෆා බෙදීම v වර්ගය දෙකලක මෙලියේ මේක sec වර්ග බීටා බෙදීම w වර්ගය කොහොම එකක් එනවා බලමු බිඳුව සමානයි h බෙදීම 2 ධන d tan alpha ඍණ tan beta මෙතන මොකෝ වෙන්නේ එතන මෙතන උන් බලමු මම කරන වැඩි GD වර්ගයට 2 ඒක එහෙම තියෙනවා මේ
sec වර්ග ඇල්ෆා තියෙනවනේ. ඔය sec වර්ග ඇල්ෆා කියන එක හරයට දාගන්නවා. එතකොට v වර්ගයත් එක්ක cos වර්ග ඇල්ෆා. අතන මොකෝ වෙන්නේ? ඒකත් sec වර්ග බීටත් හරයට දාගන්නවා. එතකොට w වර්ගයත් එක්ක cos වර්ග බීටා. ඔහොම එකක් එන්නේ. ඔන්නේ වරහන් ඇතුළ දිහා හොඳට බලන්න. අවසානට ආපු වරහන් ඇතුළ දිහා. අවසානයට ආපු වරහන් ඇතුළ හොඳට බලන්න. මෙන්න මේක. මේ පදේ දිහා හොඳට බලන්න. අපි කලින් ඔප්පු කරා නේද v cos alpha සමාන w cos beta කියලා. v cos alpha w cos beta සමාන නම් v cos alpha w cos beta සමාන නම් එකයට w cos w වර්ග cos වර්ග බීටායි එකයට v වර්ග cos වර්ග alpha සමාන වෙන්න ඕනේ නේද? මේ පදයයි සමානයි කියලා ඔප්පු කරලා තියෙන්නේ උඩි. කලින් ඔප්පු කරානේ v cos alpha සමාන w cos beta කියලා. නේ? v cos alpha සමානයි w cos beta කලින් ඔප්පු කරානේ. මේ උත්තරේ මොකෝ වෙන්නේ? වරහන් බිඳුවයි. නේ? ඇයි කලින් කිව්වනේ v cos alpha w cos beta සමානයි. එකක් ධන එකක් ඍණ. ඉතින් වර්ග කරලා දෙපැත්තම යට පරස්පරය ගත්තා. මේ දෙක සමාන වෙන්න එපා. එකක් ධන එකක් ඍණ මේක බිඳුවයි. බිඳුවයි. ඉතුරුනේ මේ ටික විතරයි. හරි. මෙතන මම මේක මේ පැත්තට ගේනවා. d අකුරත් එක්ක. එතකොට ඒක ඍණ වෙනවා. ඍණ d tan alpha ඍණ tan beta සමානයි h බෙදීම දෙක. මේ දෙකේ ලකම හරහට ගුණ කරන ගමන් ඍණ ලකුණ දානවා ඇතුළට වරහන් ඇතුළට දානවා. එතකොට ධන පදේ ඍණ වෙනවා ඍණ පදේ ධන වෙනවා. h සමානයි දෙකේ ලකම හරහට ගුණ වුණා 2d ඍණ මෙතෙන්ට පැන්න tan beta ඍණ මෙතෙන්ට පැන්න ඍණ tan alpha. ඔන්න උත්තරේ. h සමානයි 2d වරහන් tan beta ඍණ tan alpha. ටියුට් එකේ උත්තරේ හදාගන්න මෙන්න මෙතන ඔයගලන්ට වැරදිලා වැටලා තියෙන වෙන එකක්. tan alpha කියලා එන්න ඕන. ඒවට තරු දාලා තියන්න පස්සේ print out ගත්තට පස්සේ ඔය හදාගන්න පුළුවන් නේ. හරි. රතු පාටේ තරුවක් දාලා තියෙන ප්‍රශ්නේ තියෙන එකත් එක වෙනස් වෙන මෙතන tan alpha. tan alpha. ඉවර නෑ තව තියෙනවා. අංශු හමු වීමට ගත වන කාලය. අංශු හමු වීමට ගත වන කාලය. කාලය ගැන අහන්නේ. කාලයට උත්තර දෙකක් අපි ගත්තා. අර අනුරූපතාව සලකන්න කලින් ගත්තේ v cos alpha w cos beta සමානයි කියලා ඔප්පු කරපු දැන. කලින් ගත්තේ තිරස් වෙස් සමානයි ut ද භාගය d වර්ග දාලා. කාලයට උත්තර දෙකක්. කාලයේ තියෙන සමීකරණ දෙකක් ගත්තනේ. මතක් කරගමු මේක. ගානේ උඩට යන්න. අපි ගත්ත නේද අර p අංශුවට සහ q අංශුවට තිරස් වෙස් සමානයි ut ද භාගය d වර්ග දාලා මෙහෙම එකක් ගත්ත නේද? d සමානයි v cos alpha වරක් t කියලා කොහොම එකක් ගත්තනේ. ඕනේ අංක 1 කියලා දැම්මේ. එක සමීකරණේ. අන්නේ එක සමීකරණයට මං යන්නේ. එක සමීකරණේ. ඔය එක සමීකරණේ තියෙන ඕනේ කාලය. අපි මේ කාලය යවනම් හරිනේ. කාලය. නේ? අහන්නේ කාලයනේ. මේ කාලය හොයන්න තියෙන t. හරි t තියෙන සමීකරණය මේක. t තනි කරොත් මොකෝ වෙන්නේ? t සමානයි v cos alpha හරහාට බෙදුවා. d බෙදීම v cos alpha. මොකද තීරණේ? අපේ උත්තරේ බලන්න. උත්තරේ දිහා බල බල යන්න. උත්තරේ d අකුර නෑ. උත්තරේ තියෙන්නේ මොකද්ද? උත්තරේ තියෙන්නේ h අකුරක්. උත්තරේ h අකුරක් තියෙන්නේ. දැන් මොකෝ කරන්නේ? උත්තරේ තියෙන්නේ h අකුරක්. ඉතින් d වෙනුවට h සුරින්දයක් ආදේශ කරගන්න පුළුවන් නේ. d වෙනුවට h සුරින්දයක් බලමු. දැන් ඔප්පු කරලා ඉවරයිනේ. මෙතනින් d තනි කරොත් දෙවරක්
tan බීටා වලින් tan ඇල්ෆා හරහාට h ගේ යටට බෙදලා h සුලින් දෙයක් මෙතෙන්ට ආදේශ කරගන්න පුළුවන් නේ. හරි. t සමානයි d වෙනුවට h බෙදීම 2 h බෙදීම 2 හරේ tan බීටා වලින් tan ඇල්ෆා මම එහෙම ලියන්නම්කෝ. d කියන්නේ h යට 2 tan බීටා වලින් tan ඇල්ෆා. ඕකනේ d කියන්නේ. ඕක ආයි බෙදෙන්න බෑ මොකෙන්ද? b cos alpha ගෙන්. හරි. හරය ආයි අගයකින් බෙදෙනවයි කියන්නේ හරය වලට ගුණ වෙනවා වගේ. මෙහෙම ලියුවොත් වැරද්දක් නෑ නේද? එච්චපුර තියෙනවා හරි මෙතෙන්ට v cos alpha. හරිනේ? d වෙනුවට ආදේශ වුණා මේ ටික. මෙන්න. මේ ටික. d ගේ යට v cos alpha. ඉතින් d ගේ හරය v cos alpha ත් එක්ක ගුණ වුණා. හරිනේ? දැන් මේක ගානට සුළු කිරිල්ලක් තියෙන්නේ. උත්තරේ බල බල යමු. h බෙදීම 2. ඒක හරි. tan බීට එක තියෙනවා. උත්තරෙත් බලන්න උත්තරේ tan බීට තියේද? උත්තරේ tan බීට තියේද නැහැ. උත්තරේ tan බීට අපේ උත්තරේ ඕව නැහැ tan බීට ඒව නැහැ. යට වරහණක් තියෙනවා ඒ පද දෙක ගුණිතයකුත් නැහැ. ඒවත් හිතුවා හරි මේවත් නැහැ. හරි. වරහන් අරින්නම්කෝ tan බීට වරක් v cos alpha. tan බීට වරක් v cos alpha. මෙතන ඍණ tan alpha වරක් v cos alpha. ඒක හරි. දැන් ආව කාලෙට උත්තරේ කැපිටල් D. ඒක හරි. උත්තරේ වැරදිද උඩ? නෑ උත්තරේ වැරදි නෑ. හැමදාම මෙහෙම හිතන්න එපා. මේ අපි පොඩ්ඩක් මතක් කරගමු දැන් ගානේ අර මුලින් සාධනය කරගත්ත දේවල්. අපි සාධනය කරලා තියෙනව නේද v cos alpha සමානයි නේද w cos beta ට. දැන් ඕවා ගණන් හදනකොට ආයි ඕන වෙයි ආයි ගණන් වල. නේ v cos alpha සමානයි w cos beta ට. අපිට බැරිද මේ මෙතෙන්ට ආදේශ කරගන්න w cos beta. w cos beta. ඊට පස්සේ මේ tan alpha ලියන්න පුළුවන් නේ sin එකට cos කරලා. ඒතකොට cos එක කැපෙන්නේ. ඔය වැඩි කරමු. මොකද මෙතෙන් w cos beta ආදේශ කරොත් tan beta sin beta යට cos beta විදිහට ලිව්වොත් cos beta ට cos beta කපලා sin beta හදාගන්න පුළුවන්. අන්න ක්‍රමය. එහෙනම් h උඩ තියෙන එක හරි. යට 2 tan beta sin beta බෙදීම cos beta වරක් w cos beta ඍණ tan alpha. tan alpha කියන්නේ sin alpha බෙදීම cos alpha වරක් v cos alpha සමානයි t. උත්තරේ පේනවද? cos beta කැපෙනවා. cos beta කැපුණා. cos alpha ට cos alpha කැපුණා. t සමානයි උඩ h වරහණෙන් එළිය දෙකකුත් තියෙනවා. දෙක වරහණ ඇතුලේ w sin beta මැද ඍණ මෙතන v sin alpha. ඔන්න උත්තරේ. කාලය සමානයි h බෙදීම දෙවරක් w sin beta ඍණ v sin alpha. ප්‍රක්ෂිප්ත පාඩමේ පාස් පේපර් තියෙනවා. පාස් පේපර් පොතක් කවුරුත් ළඟ තියාගන්න අනිවාර්යෙන්. හරි?
ඔලෝලා පාස්වර්ඩ් අනිවාර්යෙන් තියෙනවා. chance එකක් ආපු ගමන් තව සති දෙකකින් chance එකක් එන්නේ. පුළුවන් නම් කොහොම හරි කාටද කියලා හරි පාස්වර්ඩ් එකක් ගන්න හනේ. හරි combine maths. පාඩුවක් නෑ. ඊනටත් අර පුළුවන් නම් download කරලා හරි තියාගන්න. chance එකක් ආපු ගමන් print out ගන්න හරි. මේ ඔයගලන් ටියුට් හැකියාවක් තිබුණ ගමන් තැපැල් කරලා ලියවනවා. දැන් මෙතන තැපැලුත් නෑනේ. ඒවත් මහලනේ තියෙන්නේ. හරි මට මේ ටියුට් කෙසේ වෙතත් අර මාකින් ස්කීම් ටිකයි මේ පේපර් ටික එවා ගන්නවා. ඒකයි අවුල. ඉතින් මේ සතිය අපි ඔන්ලයින් ටෙස්ට් එකක් ලියනවා. බලමු මේක සුදුසු වෙලාවක් අර සාර්ථක වෙන්න නැත්නම් වෙන සබ්ජෙක්ට් නැති දවසක් එහෙම එකක් මම හිතන්නේ තියෙන්න නෑ වගේ. හරි. ඒ මොනොත් ලබන මේ සතිය බැරි වුණොත් ලබන සතියේ අදහරුවාද හරි අපි හැන්දෑවේ හරි මේ පැය 3 ටෙස්ට් එක දානවා. ඔයගොල්ලෝ තනියම ලියලා අනිත් පැත්තට උත්තර මට එවන්න ඕන. ඊට පස්සේ ඒ වගේ හරි වැරදි බලලා ලකුණු ඔක්කොම එවන්න. හරි. වැදගත්ම දේ මේ ටියුට් එකේ මම හැදුවේ නෑ 9. ඊට පස්සේ 11 හැදුවා 12 13. 9 12 13. මම හැදුවේ නෑ. 9 වෙනි ගානේ 12 වෙනි ගානේ 13 වෙනි ගානේ. ওই ගණන් තුන මම කියන්නේ ලේසි කියලා. ටිකක් සංකීර්ණයි. හරි. නමුත් කරපු දේවල් එක්ක බලද්දී මේ හා සමානම ගණන් තුනක්. ওই ගණන් තුන අනිවාර්යෙන් හදන්න ඕන. මම උත්තර ලියලා ඒක PDF එකක් හදලා ඔයගොල්ලන්ට දාන්නම් WhatsApp group වලට, Telegram වලට දාන්නම්. ඒ ටික අනිවාර්යෙන් කරන්න. වැදගත්ම දේ අද දවසේ අගහරුවාදනේ. අද පුළුවන් තරම් දැන් ඇප්ලයිඩ් උනේ මහන්සි වෙන්න. හරි. මේ උදේ ඉඳන් පන්ති ඉදලා දැන් අමාරුත් ඇති. මේ බලමු මහන්සි වෙන තරමට ප්‍රතිඵල වැඩි. හරි. දැන් උදේ හිටපු ප්‍රමාණය දැන් අට භාගය එන්නේ තමයි. අවුලක් නැහැ. දැන් මේ මාර ඒකේ වටිනාකමක් තියෙනවා. ඔයගොල්ලෝ අන්තිම සම්පූර්ණ දවසේම පන්ති හිටියයි කියන්නේ ඒක මාර ගතියක් තියෙනවා මේ. ඒකට දැනනොත් දැන් ගණන් හදුවයි කියලා. හරි. ඒ හැකීම තියෙනවා. ඒකට දැන් ආසීතන වැඩක් කරන්න. හරි. එහෙනම් සෙනසුරාදා සංඛ්‍යානේ සාමාන්‍ය දිනම තියෙනවා. සංඛ්‍යානේ අර මතක් කරගෙන පන්තිට සහභාගී වෙන කී සතියක කටුනවා ඉන්නවනම් ඒ වීඩියෝ ඉල්ලගෙන බලන්න දෙන්න. හරි එහෙනම් අපි අදට පන්ති නවත්තමු. සාචාවල අර දාපු වීඩියෝත් බලන්න. තව ගණන් දෙකක් මම කිව්වේ. ගණන් දෙකේ වීඩියෝ දාම ඊට පස්සේ මේ ගණන් තුන සම්පූර්ණ කරගන්න දවසේ කොහොම හරි. හරි. එහෙනම් ලබන සතියේ රිවිෂන් එකේ සරලනුවර්ති චලිතේ එදාට අපි හම්බෙමු මේ සෙනසුරාදා සංඛ්‍යාන තියරි.